ඕගොල්ලන්ට තමන්ගේ ඇස් දෙක පේන්නේ නැහැ කියලා කියන්නේ ඕගොල්ලන් මාරයට අහු වෙලා ඉන්නේ. තමන්ගේ ඇස් දෙක පේන්නේ නැති වෙලාව කොච්චර වෙලාවක් ඉඳලා තියෙනවද? ඒ මාරග්‍රහණේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඇස් දෙක විතරක් බලන්න මාරග්‍රහණය නොබලන්න. කට්ටිය හිතාගෙන ඉන්නවා අභ්‍යන්තර ඇසක් තියනවා කියලා. අභ්‍යන්තර ඇසක් නෑ, අභ්‍යන්තර මතකයක් තියෙන්නේ. අභ්‍යන්තරයේ ඇසක් නෑ, අභ්‍යන්තර මතකයක් තියෙන්නේ. අපි බාහිර ඇස දිහා බලන්න ගියන් පස්සේ අභ්‍යන්තරය කියනවා මම නැහැ. උඹට පුළුවන් නම් ඇහෙන් ඇහැ බලපන් කියලා. ඇහෙන් ඇහැ වපර කරලා බලන්න කියලා කියනවා. මොකද අභ්‍යන්තර ඇසට අභ්‍යන්තර ඇස පෙන්න ගන්න විදිහක් නැහැ. ඒක මායාවක්. ඒක පෙන්න ගන්න විදිහක් නැති හින්දා ඇහෙන් ඇහැ බලන්නේ කියලා කියනවා. ඒ කියන්නේ තියෙන ඇස් දෙකක් තියෙනවනේ, ඒ දෙකෙන් දෙක බලා ගන්නයි කියලා කියනවා. එතකොට වපර වෙනවා. වපර වුණාන් පස්සේ ආලෝක ධාරාවන් නිකුත් වෙනවා. එක එක ඒවා වෛවාරණ දේවල් පේන්න ගන්නවා. ඇහෙන් ඇහැ බලන්නේ නැතුව හිතෙන් විතරක් ඇස් දෙක පාමුල බලන්න. පාමුල බලන්න ගියන් පස්සේ ඇස් වපර වෙයි. වපර වීමට අහු වෙන්න එපා. ඒ වපර කරන්නේ මායාව පෙන්න ගන්න බැරුව. මායාව නිර්මාණය වෙන්නේ වස්තුවත් ඇසත් අතර. අතර තමයි මායාව පවතින්නේ. හිස් අවකාශය. ඒ හිස් අවකාශය පෙන්න ගන්න විදියක් නැති වුණාන් පස්සේ ඇස් දෙක වපර වෙනවා. වපර වුණාන් පස්සේ එක එක ආලෝක ධාරාවන් වලට හසු වෙනවා. මේකෙත් කසින තියෙනවා. මේකෙත් කසින ආලෝක තියෙනවා. අර මුලින් අල්ලගන්න බැරි වුණාට පස්සේදී ඕගොල්ලන්ට ඔටෝමැටිකලි මේ කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්. ටික ටික ඔහොම යන්කෝ. ඇසෙහි පාමුල ඇල්ලුවොත් සියල්ල අවබෝධ වෙනවා. සියල්ල අවබෝධ. ඇසේ පාමුල විතරයි අල්ලගන්න ඕන. ඇසේ පාමුලට එන්න විදිහක් නැහැ. මොකද ඇසේ පාමුල කොයි විදිහට තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඇසේ පාමුල කොයි විදිහට තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඇසේ පාමුල නිකන් පේන්නේ ගිහිල්ලා ඒන්ඩ් එක. ඒන්ඩ් එකේ වදින තැන තමයි ඇසේ පාමුල අහුවෙන්නේ. මුල අහුවෙනවද බලන්න. ඇහැට ඇඟිල්ලෙන් එනකන ඕන මුල හොයාගන්න. එහෙම නැතුව ඇසේ පාමුල අල්ලන්න ආධ්‍යාත්මිකව. ඇසේ පාමුල අල්ලගෙන කෙලවර දර්ශනය කරන්න. ඇසේ පාමුල අල්ලගෙන ඒන්ඩ් එක දර්ශනය කරන්න. ඇසේ පාමුල අල්ලගෙන පේන අවසාන සීමාව දර්ශනය කරන. ඇසේ පාමුල අල්ලගෙන රහත් එක්කේ. ඇහි පාමුලත් කෙලවරත් හොයන්නේ කියලා කිව්වා. ඇත්තටම උඹලා මම යෝජනා කරනවා උඹලා තාම හිතේ පාමුල හොයනවා. ඇහි පාමුල හොයන්නේ කිව්වහම හිතේ පාමුල හොයනවා. හිතේ පාමුල හොයාගන්න බැරි වෙනකොට අකාර විකාර දොඩෝර જાතියක් බවට පත් වෙලා තියෙන මෙතන ඉන්නව. අච්චර වැදගත් වොයිස් මේල් හතරක් දාලා තියෙනවා. අරක තේරුම් අරගෙන එක සැරේට ගොඩ යන්න දීලා තියෙනවා. තාමත් හිත අතෑර ගන්න බැරුව මෙතන ඉඳගෙන දඟලනවා. එච්චරයි මට පේන්නේ. මේ දඟලිල්ල පේන්නේ. මනසේ දඟලිල්ල. යන්න විදිහක් නැතු. ක්‍රමේ දීලා තියෙනවා. රහත් වෙන පිළිවෙල දීලා තියෙනවා. කරන්නේ නැති එකක් තමයි තියෙන්නේ. ඕගොල්ලන් අනුන්ගේ හිතවල පාමුල හොයන මිසක් ඕගොල්ලන්ගේ හිතේ පාමුල හොයාගන්න, ඇසේ පාමුල හොයාගන්න ඕගොල්ලන් උත්සාහ කරන්නේ. කරගතපු කට්ටිය ඉන්නේ. කට්ටිය නමස්කාර පූජ්‍යකෝ මම නමස්කාර කරනවා. අනික් කට්ටිය ඇරෙන්න. මතක තියාගන්න සද්ධර්මයේ එන්නේ අසුචිත් එක්ක. මොකද ඕගොල්ලන් සද්ධර්මය අවබෝධ කරගන්නේ අසුචි පුරවගත්ත තැනින්. අසුචි පුරවගත්ත තැන තමයි මනස කියලා කියන්නේ. මනසින් තමයි ඔය හැම වොයිස් මේල් එකක්ම අල්ලන්නේ. ක්‍රියාවෙන් අල්ලන්න තමයි ඔය වොයිස් මේල් යොමු කරලා තියෙන්නේ. මනසින් අල්ලනවා නම් ප්‍රඥාවන්තයන්ට අල්ලන්න වෙනම කතාවක් තියෙනවා. ඒක සමන්ත භද්‍ර දේශනා කරන්නේ. මෙතන වීර්ය මාර්ගය සක්‍රිය කරන තැනක්. වීර්ය මාර්ගය හරහා තමයි මිනිස්සු නිවන් දකින්නේ. ඊට පස්සේ ප්‍රඥා මාර්ගය හරහා නිවන් දැකන මිනිස්සු දැන් නිවන් දැකලා ඉවර වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ මාර්ගයේ තියෙන වීර්ය මාර්ගය. වීර්ය මාර්ගයේ දෙන්නේ කරන්න කටයුතු ටිකක් විතරයි. කරන්න දේවල් ටිකක් විතරයි. ශ්‍රවණ මාලාව විතරක් ඇහුවොත් අවසාන වෙනකොට උරහත් වෙලා තියෙනවා. තවත් දිගට යනවා කියලා කියන්නේ අර සමන්ත භද්‍ර කියන මල්ලට්ටිය හම්බෙලත් මල්ලට්ටියෙත් ඇඟිලි ගහනවා කියලා. ලෞතුරා බුදුවරුන්ගේ අතේ තියෙන අසරණ සරණ කියලා ධර්මයක්. අසරණ සරණ. ඒක තමයි ලෞතුරා බුදුවරුන්ගේ ගාව තියෙන මහා කරුණාව. ඒ වගේම තව එකක් තියෙනවා අසරණ සරණ කියලා. අසරණ දෙපාරක් තියෙනවා. අසරණ සරණ. ආන්නේවයි තියෙන්නේ අබසරණ වගේව තමයි. දැන් බුදුරජාණන් වහන්සේ මුලින් හම්බ වුණාට අසරණයට සරණ යා ගන්න බෑ. ඊට පස්සේ අබසරණ යන්න දෙනවා. ඒ වගේම පටාචාරාවට බුදුහාමුදුරුවෝ නෙත ගැටිලා තියෙනවා. ඊට පස්සේදී අසරණ සරණ ගිහිල්ලා තමයි බුදුරුන් ගාවට එන්න තියෙන්නේ. ඒක හරිය බරපතලයි අමාරුයි.
ඒක ඉතින් එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම. නොයන කට්ටියන්ට ඇහිලත් දැකලත්. ඔය අසරණ සරණ ගියපු කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ එකපාරක් අසරණ වෙලානේ ඉන්නේ. දෙවෙනි පාරටත් අසරණ වෙනවා. දෙවෙනි පාරට අසරණ වෙනකොට සෑහෙන බරපතල විදිහට එයා දුක් විඳිනවා. දුකේ උපරිම මූලය දක්වා ගෙනියනවා. ගෙනහිල්ල ඉවරලා ඊට පස්සේ එක වචනයයි කියන්නේ. නංගි සිහියෙන් ඉඳපන්. නංගි නොමලගේකින් අබ ටිකක් හොයාගෙන වරේ. පොඩි වචන කියන්නේ. හැබැයි උපරිම වද වේදනාවල් වලට ලක් වෙන්න වෙනවා. උපරිම වද වේදනාවල් වලට ලක් වෙන්න වෙනවා. ඒකේ සේම වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා මෙතන ඉන්න කට්ටියන්ට. ධර්මය තියනවා ධර්මය මොකද්ද කියලා දන්නේ නැහැ. උන්ට ප්‍රශ්නයක් නැහැ. උන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. උන් කොහොමත් සතර අපායේ ඉන්නේ. උන් ඔය දුක් විඳින ඔය පැහැෙන ඒක උන්ට ගාණක් නැහැ. තේරෙන්නේ නැහැ. අපායේ ඉන්නවන්ට ඒක තේරෙන්නේ නැහැ. සතර අපායේ ඉඳගෙන සද්ධර්මය ශ්‍රවණය කළා ආය සතර අපායේ ඉන්නවා කියලා කියන්නේ ඩබල් ෂොට් එයාට හම්බ වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම මෙතන ප්‍රාර්ථනාවල් කරන්නේ මෙය සක්‍රීය කරගන්න 180 සරණ යන මිනිසුන්ට නෙවෙයි 180 සරණ නොයන මිනිසුන්ට මෙය මෙහෙමම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද 180 කියලා කියන්නේ නිවන කියන වචනේත් හංගලා සංකේතවත් කරලා ඔය දීලා තියෙන්නේ. අලුත්ම දර්ශනයක් විදියට එදා දැකපු බුදුන් දැකපු දර්ශනයම තමයි ඔය දීලා තියෙන්නේ. ඉතින් වසර 2500ක් පස්සට යනවා නිවන කියලා ඇහුවෙන් පස්සේ 180 ඇහුවෙන් පස්සේ වර්තමාන හින්දා අදට ගැලපෙන්න දීලා තියෙන්නේ 180 සරණ යන කට්ටියන්ට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න අවසර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුන් දැකලා බුදු සරණ යන්න බැරි වෙච්ච කෙනෙක් මතකද අබසරණ ගියා කියලා කිව්වා. ඒ වගේම තමයි පටාචාරාවටත් බුදු මුණ ගැහෙනවා. මේක පොත්වල නැහැ. බුදු මුණ ගැහෙනවා. මේක අපිට ආධ්‍යාත්මිකව බැලුවන් පස්සේ පේන බුදු මුණ ගැහිලා එයාගේ ප්‍රේම රූතාන්තය සක්‍රිය කරගන්න එයා යනවා. බුදුන්ගෙන් පණිවිඩයක් වචනයක් එයා අහලා තිබිච්ච හින්දා තමයි ආපහු රෙද්ද නැතුව ජේතවනාරාමයට එන්නේ. ආපහු රෙද්ද නැතුව ජේතවනාරාමයට එන්නේ මිනිසු ගල් ගහද්දී අන්නරයා ගල් ගහන්නේ නැහැ කියලා දැනගෙන තමයි එන්නේ. ඒකට හේතුව මොකෝ? බුදුන් වේලාසනින් වචනයක් කියලා තියෙනවා. ඒ වචනය ප්‍රතික්ෂේප කළා ගියපු එකේ පාපය දුක් විඳලා ගෙවල ඉවරලා තමයි පටාචාරාවට යලි ජේතවනාරාමයට එන්න සිද්ධ වෙන්නේ. බුදුන්ගේ පාමුලට. ඒ එන්නේ මොකෝ? වේලාසනේ වචනය අහලා ප්‍රතික්ෂේප කරපු එකේ ඵල විපාකය තමයි පටාචාරාවට අරතර දුක් විඳින්න සිද්ධ වුනේ. ඒ වගේ තමයි මෙතනත් 180 අල්ලන්නේ නැතුව කවුරු හරි ඉන්නවනම් එයාට ඒ සරණම වෙනවා. අබ සරණ සහ පටාචාරා 180 අල්ලනකොට ක්ලියර් වෙන්න ඕන මොකද්ද? ක්ලියර් වෙන්න ඕන පසුපස තියෙන මයින්ඩ් එක. ඩේටාබේස් එක ක්ලියර් වෙන්න ඕන. ඩේටාබේස් එක ක්ලියර් කරගන්න බැරි හින්දා මනස මොකද්ද කරන්නේ? මායя මොකද්ද කරන්නේ? තියෙනව බොඳ කරනවා. බොඳ කරාන් පස්සේ ඕගොල්ලන්ට 180වත් එපා වෙලා ඔක්කොම එපා වෙලා යනවා. සමහරක් කට්ටියන්ට ඒ බොඳ වීම තුල අමුතු දර්ශන ඉදිරිපත් කරනවා. ඒකත් කරන්නේ මායя. ඒ වගේම මම දාලා ඇති ඇසේ පාමුලත් කෙලවරත් එකවර දකින්න පුළුවන් රහතෙකුට කියලා. ඔහුට එකවර දකින්නවා කියලා කියන්නේ ඇසේ පාමුල. ඇසේ පාමුලක් නැහැ. කෙලවර හෙව්වන් පස්සේ අනේ කෙලවර තියෙනවා. ඊට පස්සේ පාමුල කොහෙද කියලා පේන්නේ නැහැ. එන්ඩ් එකක් පේනවා. මම එතන පෙන්නලා ඇත්තේ හිස් අවකාශය තමයි පාමුල කියලා කියන්නේ. ඇසෙහි පාමුල ආරම්භක ස්ථානයේ ඉඳලා ඇති හිස් අවකාශය. මුළු හිස් අවකාශයම ඇසෙහි ආරම්භය. කෙලවර තමයි දකින්න මොකක් හරි දැකලා නතර වෙන තැන. කෙලවර ඒක. යම්කිසි වස්තුවක් දකින්නවා නම් අන්න එයයි කෙලවර. ඇසෙහි ආරම්භය. ඇස තුල ඉඳලාම ඇසෙන් බාහිර පාමුල ඉඳලාම හිස් අවකාශය තමයි ඇසෙහි ආරම්භය. ඇසෙහි ආරම්භය හිස් අවකාශය. ඔන්න ඔකට තමයි හැකියල කියන්නේ. ඕකට තමයි ලෞතුරු හැකියල කියන්නේ. ඕගොල්ලන්ට උපරිම මේ උත්සාහයක යොදවන්නේ හිස් අවකාශය අවබෝධ කරලා දීමට. හිස් අවකාශය අවබෝධ කරලා දීමට. හිස් අවකාශය ගැන පොත්පත් කොහෙවත් ලියවිලා නැහැ. හිස් අවකාශය මොකද්ද කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. නමුත් මේ මහ පොළොවත් මුළු විශ්වයත් දරාගෙන ඉන්නේ හිස් අවකාශය. මේ තරම් බර වස්තු දරාගෙන ඉන්නේ හිස් අවකාශය. මේ හිස් අවකාශය ගවේෂණය කරන්න කෙනෙක් නැහැ ලෝකේ. අන්න ඒ ගවේෂකයාණන් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ඇතුළු
රහතන් වහන්සේලා මේ 180න් කේවල පරිපූර්ණ භාවයට පත් වෙන කට්ටිය අන්නේ හිස් අවකාශය ගැන දන්නවා. මේ ලෝකෙ කිසිම දැන උගතෙක් දන්නේ නැති හිස් අවකාශය ගැන කට්ටිය දන්නවා. මෙන්න මේ හිස් අවකාශය තමයි රහස සැඟිලා තියෙන්නේ. සියලු රහස් සැඟවිලා පවතින මේ හිස් අවකාශය. මෙන්න මේ හිස් අවකාශය අවබෝධ කර ගැනීමට විඥාණය ඇත්තේහි බව අවබෝධ කර ගැනීමට සියල්ල පවතින්නේ එය තුල බව අවබෝධ කර ගැනීම තමයි 180 නිර්මාණය කරලා තියෙන්නේ. ඔය 180 ඉදිරියට යනකොට ඕගොල්ලන්ට හිස් අවකාශය ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ හිස් අවකාශයක් නැති වෙලා හිස් අවකාශයක් පිරීලා පවතිනවා. අන්නේ පිරීම ඇති වෙන්නේ නිර්වාණ ධාතුවෙන්. එය නොපිරීම බවට හිස් බවට පෙන්වන්නේ පච් කරලා තියෙන්නේ මායя විසින්. මායя තමයි මේ හිස් අවකාශය පෙන්වගෙන ඉන්නේ. ඒ දර්ශනයේ කේවල පරිපූර්ණ භාවයටපත් වුණාන් පස්සේ යාට හිස් අවකාශය සම්පූර්ණයෙන්ම සදාහටම නැති වෙලා යනවා. සදාහටම නැති වුණාට දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඒ හිස් අවකාශය නැති වෙලා යනවා. එහෙම එකක් නෙවෙයි තියෙන්නේ හිස් බව පේන්නේ නැතුව යනවා. දැන් ඕගොල්ලන්ට හැමතැනම හිස් බවක් පේනවනේ. ඒ රහතුන්ට බුදුවරුන්ට හිස් බවක් පේන්නේ පිරුණු බවක් පේන්නේ. ඒකයි ලෝකෝත්තර සුව කියලා කියන්නේ. පිරුණු බවක් නිතරම ඉන්න තැන පිරීලා පවතිනවා. දැන් මේ වැදගත් වොයිස් මේල් ටිකට යටට ෆොටෝ 150ක් විතර දාලා ඉවරලා මේක යට ගහලා දාන්න. කවුරු හරි. දැන් එහෙම ඒවත් මේක ඇතුලේ තියෙනවා. තම තමන්ගේ මේ වොයිස් මේල් ගැන ප්‍රශ්න කරනවම ඇරෙන්න වෙන කිසිම දෙයක් මේකේ ඔබන්න එපා. ඒක අන්තිම වැරදි. එක්කෝ තර්ඩ් අයි ගෙනෙයි, එක්කෝ වෙන උන්ගේ රූපරාමු ගෙනෙයි. ඒව වැඩක් නැහැ. මෙන්න මේ වොයිස් මේල් ගවේෂණය කරන්න මෙතන ඉන්න කට්ටිය හැමෝම. අහන්න මේවා ප්‍රශ්න. අහන්න පැහැදිලි කරලා දෙන්නම් මේක කේවල පරිපූර්ණ ධර්මයක් මේ දෙන්නේ. බය නැතුව අභීතව ලෝකෙටම එලි කරලා කෑ ගහලා කියන්නේ කේවල පරිපූර්ණ හින්දා. මේකේ නොදන්න තැනක්, නොපෙනෙන තැනක් මට පේන්නේ නැහැ. හැම තැනක්ම දන්නවා, හැම තැනක්ම පේනවා. නිරෝධය කොහෙද? මොකද්ද මේක? මායාව මොකද්ද? සූවසූ කල්පයක් මේක දේශනා කරන්න හැකියාව පවතිනවා. කෙලවර දැකපු හින්දා. ඒකින්ද මේව යට හිස් අවකාශය හැම කෙනෙකුටම සතුයි. මෙතන ඉන්න හැම කෙනෙකුටම සතුයි. එයා මටත් සතුයි. නමුත් මට විතරක් පිරීලා පවතින මේක කන්ටිනියු. ඒ වගේම එරංගලාට අසංකලාට වරින් වර පිරීලා පවතිනවා. වරින් වර පිරීලා පවතිනවා. ඒක මේ 180ක් අල්ලන්න ඕනේ කියලා එකක් නැහැ. මේ 180 ඇල්ලීමෙන් සිද්ධ වෙන්නේ ඕගොල්ලන්ගේ පාරිශුද්ධ මනස පෑදෙනවා. පාරිශුද්ධ මනස. ඒ කියන්නේ කුඩා දරුවෙකුගේ ගාව තිබිච්ච පිරිසිදු මනස පෑදෙනවා. ඒ මනස පෑදිච්ච මිනිස්සයා දිහා කවුරු හරි බැලුවන් පස්සේ පේන්නේ මහ කරුණාව. දරුවෙකුට මොනතරම් ආදරේද කියලා බලන්න. ඕගොල්ලන් පොඩි දරුවෙකුට මොනතරම් සෙනෙහස දක්වනවද කියලා බලන්න. අන්න ඒ වගේ මහා ඒකට සෙනෙහස දක්වන්න ගන්න මුළු සමාජයම. මේ ඇහැ පිරුණයින් පස්සේ ඇහැ පිරෙන එකක් තියෙන්නේ මෙතන. Tamange ඇහැ පිරෙනවා. කළු ඉංග්‍රියාව විශාල වෙනවා. හැම පැත්තකින්ම මම මේක දේශනා කරලා තියෙනවා ඕගොල්ලන්ට. සිහිනය, කණ්ණාඩිය, බ්ලැක් හෝල් එක ගැන තිලෝචනා නංගි 180 ඇල්ලුවා. ඇල්ලුවෙන් පස්සේ එයාට එක දිගට අල්ලගෙන ඉන්නකොට කඳුළු ආවයි කියලා පෝස්ට් එකක් දාලා තිබුණා. යකෝ කඳුළු වෙන්නේ අපේ වරදින්ද? දේශනාවේ වරදින්ද? 180 නිර්මාණයේ වරදින්ද? Tamange වරද ඒක. කඳුළු වෙන්නේ මොකෝ? නිකන් ඇස් දෙකට තියෙන්න දුන්නාන් පස්සේ කඳුළු වෙන්නේ වෙන හත්තිලව්වක් හින්දා නෙමෙයි. එන්නේ Tamange සසර බර වැඩි හින්දා. ගැලවෙන්න බැරි හින්දා. ගැලවෙන්න බැරි හින්දා. දැන් අපි ඇස් දෙක අරගත්තන් පස්සේ පැය එකමාරක් දෙකක් විතර ඇස් දෙක ඇරිලා තියෙනවා. අපි දන්නෙත් නෑ. හිතිය වැටුණාන් පස්සේ දන්නේ මෙච්චරලා ඇස් දෙක ඇරිලා තිබුණේ කියලා. ඒ තරම් නිදහස් වෙලා ඉන්නේ. ඒ තරම් නිදහස්. අර නිදහස් වෙන්න බැරි කමට තමයි කඳුළු වෙන්නේ. සටන තියෙන්නේ කවුරුත් එක්කේ. 180ත් එක්කද දේශකයත් එක්කද? සටන තියෙන්නේ තමන් එක්ක. තමන් එක්ක සටන තියෙන්නේ. මේ සටන බාර යුද්ධේ මේක බාර දීලා තියෙන්නේ. මේක කරලා අවසන් කරගන්න. ලෙහෙසි. ජේසුස් වහන්සේ දකින්න දැන් බෑනේ අපිට. දැන් අපිට පින්තූර වලින් විතරයි දකින්න පුළුවන්. නමුත් ජේසුස් වහන්සේ කියලා ගිය පණිවිඩය මතකයිනේ. මතකයි ඒ උනාට දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. ස්වර්ග රාජ්‍යයට ඇතුළු කියලා කිව්වා මාව දකින්න නම්. අන්නේ ස්වර්ග රාජ්‍ය තියෙන තැන තමයි 180 කියලා කියන්නේ. ඒ ස්වර්ග රාජ්‍යයට යන්න තමයි 180 දීලා තියෙන්නේ. සුනාමියක් හටගත්තොත් එය අර තියෙනනේ අජේ බණ්ඩා දූපත්
ආසන්නේ. ඒ තටකය හරහා වුණ සුනාමියක් හටගන්නවා. එහෙම සුනාමියක් හටගත්තොත් කළුතර දිස්ත්‍රික්කයට විතරක් බලපාන්නේ නැහැ. ඒ වගේම සුනාමියක් හටගන්න වෙලාව කියන්න බෑ. ඉස්සරහට හට ගන්නවයි කියලා කියන්න බෑ. හටගත්තයින් පස්සේ තමයි කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම භූකම්පනයේ ප්‍රමාණය අනුව උඩම් රළ ඉස්සෙන ප්‍රමාණය කිව හැකියි. භූකම්පනයේ ප්‍රමාණය අනුව, රික්ටර් මාපක ප්‍රමාණය අනුව. ඉතින් මේ කළුතර දිස්ත්‍රික්කයට විතරක් භූමිකම්පාවක් වේලාසනින් දැනුම් දීලා කරන්නේ නැහැ. ඒක විද්‍යාවට බෑ. භූකම්පන ගැන කියන්න. භූකම්පනයක් මහ පොළොව මූද පතුලේ ඇති වුණොත් විතරයි කියන්න පුළුවන්. ගොඩබිමේ ඇති වුණොත් භූකම්පන ඇති වෙච්ච තැන ඉවර වෙනවා. භූකම්පනයක් විද්‍යාවට ගණනය කරන්න පුළුවන් වෙන්නේ කම්පනය ඇති වුණයින් පස්සේ. භූකම්පනයක් එන්න කලින් කියන්න බෑ වෙන මේ මොහොතේ එන්නේ කියලා. ඈත භූකම්පනයක් සිද්ධ වුණොත් ජලය පතුලේ මූද පතුලේ සිද්ධ වුණොත් එහි හානිය ගොඩට එන බව කියන්න පුළුවන්. නමුත් ගොඩබිමේ භූකම්පනයක් සිද්ධ වුණොත් එහෙම හානි වුණයින් පස්සේ තමයි කියන්න තියෙන්නේ. හානි වුණයින් පස්සේ කියන්න තියෙන්නේ. භූකම්පනයක් වුණා කියලා. එතකොට හානි වෙලා ඉවරයි. භූකම්පනය විද්‍යාවට හොයාගන්න බෑ. ඒ සිද්ධ වෙන අවස්ථාව හොයාගන්න බෑ භූකම්පන. මහ පොළොව පතුලේ සිද්ධීන් විද්‍යාවට තාම ගණනය කරගන්න බෑ. එහෙම ගණනය කරන්න හැකියාවක් ඇත්තෙත් නැහැ. මොකද එය මතට යන්න බෑ. තටක කේන්ද්‍රස්ථාන වලට යන්න බෑ කාටවත්. පරීක්ෂණයක් කරන්න ඒ වගේ තැන් වලට යන්න බෑ. ඉතින් මේ දැනුවත් වෙන්න අවබෝධය ගන්න. මැරෙන්න බය වුන්ට සීසියක් කඩේ දුවන්න කාලයක් ඉස්සරහට එනවා. මැරෙන්න බය වුන් ඉන්නේ. මරණයට බය වුන්. අන්න උන්ට හරේ මෙහෙ දුවන්න කාලයක් එනවා ඉස්සරහට. ඒ දුවන්නේ විශ්ව ධර්මය ලෝ පහළ වුණායින් පස්සේ. ඒක මායාවේ තියෙන concept එකක්. මායාව තමයි ඒව කරවන්නේ. මොකද පාරමිතා පුරොප්පු මිනිසුන්ට ඈතර වෙන්න පණිවිඩය හොයාගන්න තමයි ඒ වගේ මේ මහ පොළොව කැලැම්බිලි ස්වභාවයන් වලට පත් කරන්නේ. අති බිහිසුණු දරුණු දේවල් ඉස්සරහට සෝබා දහම මගින් ක්‍රියාත්මකයි. සුළඟ හමන දිශාව පෙනේ. කට්ටිය කියනවා යුනිවර්සල් ට්‍රූත්. ඒ කියන්නේ විශ්ව සත්‍ය ලෝක පතිත වුණායින් පස්සේ කට්ටිය ඔක්කොම එක්ක කියන කෑ ගහලා ඔන්න මාර්යා මතු වුණා කියලා. මාර්යා මතුණා. ඇත්තටම මතුනේ මාර්යා. ඇත්තටම මතුනේ මාර්යා. වසර 2500ක් තිස්සෙනගෙන මරණය කියන අකුරු හතර ගහපු කොඩිය වලපල්ලේ දාපු එකක් කරලා තිබුණ මෙච්චර කාලයක්. ඒක ආපහු ස්ථාපිත කරනවා ඉහළට ඔසවලා තියෙනවා. ඔසවලා තියුවන් පස්සේ ඒ කොඩිය ලෙල දෙනවා ලෝකේ. ඒ කොඩිය මොකද්ද? කාගෙත් යථාර්ථය. මරණය කියන්නේ කාගෙත් යථාර්ථය. මේක මාර ධර්ම නෙවෙයි. මරණය කියන්නේ යථාර්ථය. ඕක හංගපු හින්දා තමයි ඕකට බය වෙලා තමයි සසර හදාගන්නේ. මරණයට බය වෙලා තමයි සසර හදාගන්නේ. මරණයට බය නැතුව සසර ඉවර කරන්න පුළුවන් විදිහ මත උනායින් පස්සේ මරණයේ කොඩිය උඩු යටිකුරුව තිබිච්ච එක උඩුකුරු කරනවා. මරණයේ කොඩිය මාරය සම්පූර්ණම සහයෝගය දෙනවා නිවන් දකින කට්ටියන්ට. නිවන් දකින කට්ටියන්ට විතරයි. අනික් කට්ටිය ඔක්කොම බොස් ගන්න. අනෙක් සියලුම දෙනා ඔක්කොම යන්න ඕන තැන් වලට යවනවා. ඒ කට්ටිය යන්න ඕන තැන් වලට යවනවා. මේ මහ පොළොව පිරිසිදු කරගන්න එපා. මාරයට කියන මහ පොළොව පිරිසිදු කරලා දීපන් කියලා. යථාර්ථය ස්ථාපිත කරයින් පස්සේ මහ පොළොව තුල මාරයට කියනවා මහ පොළොව පිරිසිදු කරලා දීපන් කියලා. එච්චරයි කියන්නේ. මහ පොළොව පිරිසිදු කරලා දීපන්. දැන් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ මහ ගම්වතුරවල් තිබුණා. සෝතාපන්නයෝ 2000 3000 නැති උනායි කියලා ආනන්ද ඇහුවෙන් පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා මේ ගමේ හිටපු 2000ක් විතර හිටියයි මේ ගමේ සෝතාපට්ටියෝ 2000ක් විතර හිටියා 35000ක් විතර ගහගෙන ගියා. ඔය වගේ කතා කිව්වා. එතකොට බුදුන්ගේ කාලේ මාර්යා සක්‍රිය වෙලා නැද්ද? ගම්වතුර තිබිලා නැද්ද? සුනාමි තිබිලා නැද්ද? භූකම්පන වැඩිපුරම තියෙන්නේ ඒ කාලෙට. වැඩිපුරම තියෙන්නේ බුදවරු ලෝ පතිත උනායින් පස්සේ තමයි මේ මහ පොළොව සෙලවීම් වලට ලක් වෙන්නේ. වැඩිම ව්‍යසන වලට ලක් වෙන්නේ. ඉක්මනට ගොඩ යන්න ඕන කට්ටිය. යුනිවර්සල් ට්‍රූත් අරගෙන එන කෙනාට සහයෝගය දක්වන්න ඕන. මොකද තනි කෙනෙක් නේ මේක ස්ථාපිත කරන්නේ. දැන් සමන්ත භද්‍රයන් විතරයි ඉස්සෙල්ලම සිංහනාද කරේ. මාරේක් බ්‍රහ්මෙක් ඉන්නෝ නම් මේ වචනේ පරාද කරපල්ල කියලා. ඒ සිංහනාදය ඒක සිංහනාදයක්. ඒ සිංහනාදය කරන්නේ තනියමනේ. ඒ සිංහනාදය කරයින් පස්සේ
ඇත්තටම මේ යථාර්ථය දැකලානේ එහෙම කරන්නේ. යථාර්ථය නොදක කරන දෙයක් නෙවෙයිනේ. යථාර්ථය දැකලා කරනකොට සබදාහම සහයෝගය දක්වන ඔය පණිවිඩයට අයිතිකාරයන්ට ළඟා වෙන්න. ඒ පණිවිඩය තුලට අයිතිකාරයන්ට ළඟා වෙන්න සබදාහම සහයෝගය දක්වනවා. මොකද එයා යථාර්ථය තුල ඉන්නේ. ඉතින් කට්ටිය යථාර්ථයට යන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕන. ලෝකේ ඉන්න මිනිස්සු ටට්ටක් ගාලා. මොකද වැඩි කාලයක් නැහැනේ. ආයු කාලය කෙටි. ඕකෙදි ඔක්කොම නිවන් දකින කට්ටිය නිවනට අපායට අපායට. දෙපැත්තට වෙන් කරන්නේ. දෙපැත්තකටයි වෙන් කරන්නේ. මරණය පැය 24ෙම Taman දිහා බලාගෙන ඉන්නවා. මොකද්ද පැය 24ෙන් බලාගෙන ඉන්නේ? Tamanගේ ඉදිරිපස. ඉදිරිපස තියෙන දේවල් වලින් තමයි කවදක හරි මරණය එන්නේ. Tamanගේ අවසානයේ කෙලවර එන්නේ ඉදිරිපස තියෙන දේවල් වලින්. වේලාසනෙන් ඉදිරිපස බලාගෙන හිටියන් පස්සේ එන්න මරණයක් නැති බව ප්‍රත්‍ය වෙනවා. මරණයක් කියලා එකක් නැහැ. මෙතන තියෙන්නේ නිවන කියලා තේරෙනවා. මෙච්චර කාලයක් මිනිස්සු තියාගෙන හිටපු ධර්මය මොකද්ද? මරණය ප්‍රතික්ෂේප කරමින් ඉස්සරහා Tamanගේ භෞතික පරිසරයේ පේන ටික ප්‍රතික්ෂේප කරමින් හිටපු ඵල විපාකය තමයි ඒ කට්ටියෙන්ට විඳවන්න වෙන්නේ. මේක දකින්න කට්ටියෙන්ට විඳවිල්ලක් නැහැ, විනිල්ලක් විතරයි තියෙන්නේ. ඒ කට්ටිය සදාතනික වෙනවා. කෙලස් කොච්චර තිබුණක් කමන්නේ. අනුසේ නෙවෙයි ඕන කෙලසක් තිබුණට කමන්නේ. උඹලා ඉන්න තැන 180 පේනවනම් කෙලස් එන්නේ නැහැ. අනුසේ කෙලස් ගණනය කරන්න. කෙලස් හොය හොය ඇවිදින්න. ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. 180 ඉන්නවනේ. 180 ඉන්නවනම් විතරයි කෙලස් නැත්තේ. ඒ රහතුන් බුදුවරුන් ඉන්නේ 180 තුල. එතන කෙලස් නැහැ. කෙලස් උත්පන්න කරන්නත් බෑ. 180 අල්ලගෙන මේ බ්ලූ එකක්වත් බලන්න බෑ. එහෙම මේ වෙනම විකාර දේවල් කරන්න බෑ. 180 180. එච්චරයි. එතනින් ඉවරයි කතාව. තවක් කතා ගොතකොද යන්නේ වෙන මොහොකටවත් නැහැ. හිතට නතර වෙන්න ඕන හින්දා තමයි කතා ගොතකොද යන්නේ. 180 අල්ලන්න බෑ. 180 තුල ඉන්න බෑ. කට්ටියන්ට. ඔය අහන කට්ටියන්ට 180 අල්ලගෙන ඉන්න කට්ටියන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කට්ටියට කෙලෙස් ආවයි කියලා ප්‍රශ්නයක් නැහැ. එනවා යනවා. එනවා යනවා. කෙලෙස් එනවා යනවා. සදාතනික නතර වීමට එනකන් ඕගොල්ලන්ට කෙලෙස් එනවා යනවා. දැන් ඕගොල්ලන්ට කෙලෙස් එක්ක හැප්පෙන්න බෑ. සමන්ත භද්‍ර දේශනා අහපු මිනිසුන්ට කෙලෙස් එක්ක හැප්පෙන්න බෑ. තවත් කෙලෙස් ගණනය කරන්න බෑ. සමන්ත භද්‍රගේ වචනයක් හරියට තේරුණා. බුදුන් කිය කොච්චර දිව්වත් හරක් හරියට වචනයක් ඇහුනොත් බඩ යනවා. සමන්ත භද්‍රගේ හරියටම වචන ඇහුනේ මෙන්න මේ කන් දෙකට විතරයි. උඹලාට ඇහිලා නැහැ. උඹලා හේකුට ඔක්ක සමන්ත භද්‍ර බුදුන් නෙවෙයි මට විතරයි බුදුන්. මට විතරයි බුදුන් සමන්ත භද්‍ර. වෙන හේකුට ඔක්ක බුදුන් නෙවෙයි. ඒ හරියට ඒ වචන ඇහුණා නම් කන් අඩි පැලෙනවා. ඒ තරම් බරපතලයි යා කියන වචන. ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු වචන ඒවා. ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා නම් මේ වෙනකොට ඕගොල්ලන් රහත් වෙලා ඔක්කොම. වීර්ය මාර්ගයේ ඊට පස්සේ දේශනා කරන්න ප්‍රඥාව නැති වුන්ට. දැන් වීර්ය මාර්ගයෙන් ඵල. වීර්ය මාර්ගෙත් ඔය දීලා තියෙන්නේ වැනෙන්න නෙමෙයි. වීර්ය මාර්ගෙත් වැනෙන්න නෙමෙයි දීලා තියෙන්නේ. එකතන පත්තු වෙන්න දීලා තියෙන්නේ. ලාස්ට් ගේට් එක. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ගියා නම් ඔයගොල්ලන්ට සෑහෙන දුක් විඳින්න වෙනවා. ගොඩක් දුක් විඳින්න වෙනවා. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ගියොත් එහෙම තමන්ගේ පෞරුෂය කුඩු කරගෙන තනිකර මඩ ගහගෙන ගූ ගාගෙන තමයි පිරිසුදු වෙන්න තියෙන්නේ. ඉස්සෙල්ලා ඇඟ තේරෙ මඩ ගහනවා. සමන්ත භද්‍රගේ දේශනා ටික අහගෙන ගියොත් ඇඟ තේරෙ ගූ උලන්නේ අර තියාගෙන. ගූ උලලි වෙරලා අවසානට පිරිසුදු වෙන්න තියෙන්නේ. අවසානට පිරිසුදු වෙන්න තියෙන්නේ. ඉතින් ප්‍රඥා මාර්ගය හරි දුෂ්කරයි ඒක. වීර්ය මාර්ගය හරි ලෙහෙසි. වැඩුවා ඈතර වුණා. වැඩුවා ඈතර වුණා. උණු කැවුම් වගේ. 180. වීර්ය මාර්ගයට අවශ්‍ය වෙන්නේ එකම දෙයයි. ආත්ම ශක්තිය පමණයි. වීර්ය මාර්ගයට අවශ්‍ය වෙන්නේ ආත්ම ශක්තිය පමණයි. දෙකම අවශ්‍ය වෙන්න නම් එයා දේශකෙක් වෙන්න ඕන. එයා අනුශාසනා කිරීමේ හැකියාව තියෙන කෙනෙක් වෙන්න ඕන. මොකද ඒ තරම් ජීවිත අවබෝධය තියෙන ඕන ප්‍රඥා මාර්ගය කියලා කියන ජීවිත අවබෝධය. වීර්ය මාර්ගය කියලා කියන්නේ ආත්ම ශක්තිය. ආත්ම ශක්තිය ඇති මිනිස්සු විතරයි මරණ තොටුපළේ ඉන්න ඕන. අනික බැරි කට්ටිය දෙයියනේ කියලා මලක් පහනක් පූජා කරගෙන අටපිරිකරක් පූජා කරගෙන සාදු කී ඉන්න පල්ලා. ආත්ම ශක්තිය තියෙනවුන් විතරක් මෙතන ඉඳපල්ලා. ආත්ම ශක්තිය තියෙනවුන්ට විතරයි වීර්ය මාර්ගය දෙන්නේ. ඒකත් මේ ස්පීඩ් එක හොයන්නේ ලෝකේ ඉන්නේ ස්පීඩ් එක මේ මෙතනින් බිහි කරන්න හදන්නේ මේ කට්ටිය අනාගතයේදී දේශකයන් වහන්සේලා බවට පත් වෙනවා.
ඔක්කොම. කවුද මේක සාක්ෂාත් කරගන්නේ? තමන්ට තමන්ට තියෙන ආත්ම ශක්තියේ ප්‍රමාණයට පමණයි ඇතුල් වෙන්න තියෙන්නේ. තමන්ට තියෙන ආත්ම ශක්තියේ ප්‍රමාණයට පමණයි ඇතුල් වෙන්න පුළුවන්. ආත්ම ශක්තිය හීනනම් එයාට 180 දිහා බලන්න ඔක්කත්. බලනකොට ඔළුව එකක් වුන් හිස රද වමනය ලෙඩ පීනස බඩ යෑම ගොඩක් දේවල් එනවා. කලන්තය හැදීම ගොඩාක් දේවල් එනවා. ආත්ම ශක්තිය හොඳට ප්‍රවර්ධනය කරගෙන තියෙනවා නම් මැරෙන්න ආත්ම ශක්තිය තියෙනවා නම් 180 one shot 180 දෙන්න විතරයි තියෙන්නේ. මොකද්ද? නංගි සිහියෙන් ඉඳපන්. 180 දැක්කේ. ආත්ම ශක්තිය තිබුණ යාගේ ගාව මොකද්ද? රෙද්දක් නැතුව හිටපු ගෑණික් ගාව තිබුණ ආත්ම ශක්තිය මැරෙන්න කලින් වචනයක් අහගෙන යන්න ආවා බුදුවරයෙකුගෙන්. මහා කරුණාව තියෙන කෙනෙක්ගෙන් වචනයක් අහගෙන යන. එතනම හිට. පෙන්නුවේ 180. මැරෙන්න ආත්ම ශක්තිය තියෙන්න ඕන මෙතන ඉන්න උන්ට. තොටුපළේ නම මරණ තොටුපළ. මතක තියාගන්න තමන්ට බුදුවරයෙක් හම්බුනොත් තමන්ට ඒ ශරීරය බුදුන් කියලා කියන්න අවසර තියෙන්නේ තමන් බුදු වුණායින් පස්සේ. තමන් බුදු වුණායින් පස්සේ තමයි ඒ ශරීරයට බුදුන් කියලා කියන්න අවසර තියෙන්නේ. එතකම් බුදුන් කියන්න බෑ. මොකද තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැති වුන් නිකන් අර මැටි පිළිමයකට වඳිනවා වගේ තමයි. අපේ බුදුන් කියලා. එහෙම බෑ. බුදුවරයෙක් පහළ වුණායින් පස්සේ තමන් බුදු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි බුදුන් කියන්න අවසර තියෙන්නේ. එහෙම නැතුව බුදුන් කියන්න බෑ. බුදුන් වෙන්නේ තමන් බුදු වුණායින් පස්සේ. අනිත් එක බුදු වෙන්නේ තමන් බුදු වුණායින් පස්සේ. එතකම් බුදුවරු ඉන්නව බුදු නොවි. එතකම් බුදුවරු ඉන්නව බුදු නොවි. මඩ වතුර වලට පිරිසිදු වතුර දැම්මෙන් පස්සේ ඒක පිරිසිදු වෙන්නේ නැහැ මඩ වෙනව මිසක්. බුදුවරු මොකක්ද දන්නව කරන්නේ? ඔව් මඩ කරන එකයි ඉන්නේ. නිතරම මොකේ දකිට බගිරි ගහන එකයි ඉන්නේ. ඌ අරගෙන ගොඩින් තියනවා. ගොඩින් තියලා වතුර නිශ්චලව තියෙන්න අර. ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. වතුර නිශ්චලව තියෙන හරියන් පස්සේ තමයි මඩ නොවෙන්නේ. අන්න ඊට පස්සේ කිඳා බහිනව යටට. යටට කිඳා බැස්සන් පස්සේ Tamanට පේනවා තිබිච්ච රොඩු බොරඩු අරවා මේවා රොම් මඩ ඔක්කොම පේන්න ගන්නවා. අයි ලිඳ අස් කරන්නේ නැහැ. බලා ගන්න විතරයි. බලා ගන්න විතරයි. පස්සේදී තමයි ලිඳ හිස් කරන්න බහින්නේ. පේන්න එපා ඔක්කොටම කලින්. මේක පේන්න ඕනේ. ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. මේක මේ මනස දකින්න ඕනේ ඉස්සෙල්ලා. විපස්සනාව දීලා තියෙන්නේ ඒකට මනස දකින්න. 180 දැක්කොත් එහෙම එක තැන රහත් වෙනවා. ඒක අල්ලන්න අමාරුයි. අමාරුයි ඒක අපි දන්නව නෙමෙයි. ඒ වුණාට 180ෙන් තමයි ගොඩ යන්න තියෙන්නේ. ලාස්ට් ගේට් එක ඔක්කොම දැකලා තියෙන 180. සියලු රහතුන් අරිහත් ඵලයට මෙහා පැත්තෙන් සියලු සෝතාපට්ටීන් ඒ ඵල සමාපත්තිය වලට මෙහා පැත්තෙන් දැකලා තියෙන 180. ඔය 180 තමයි ඒ කට්ටියන්ට පෙන්නලා තියෙන්නේ බුදුවරු. ඔන්න ඔය 180 පෙන්නලා තියෙන්නේ. ඕක මොකක්වත් නොවිච්ච මේ කියන්නේ හීරීම් තුවාලයක් ගන්න නැති එකෙක් එහෙම වඩන්න එහෙම ගියොත් ඌට කියනවා ඉස්සෙල්ල බලපම් මේව තියනවද අරව තියනවද කෝටු තියනවද මඩ වෙලාද ඒව මේව බලන්නේ කියලා කියනවා. ඔච්චර මගුලවල් කරන්න ඕනේ නැහැ. එක සැරේට 180 අල්ලන්නකො. එක සැරේට 180 අල්ලන්නකො. මොකද්ද මේකේ තියෙන අමාරුව? බලන්නකො අපි කියන්නේ S2 අරගෙන ඉඳපල්ලයි කියලා. S2 අරගෙන හිටියන් පස්සේ සත්‍ය අවබෝධ වෙනවා. S2 අරගෙන හිටියන් පස්සේ සත්‍ය අවබෝධ වෙනවා. S2 අරගෙන ඉන්නේ කියලා කියන්නේ කොහේද? ඒ විපස්සනා මාර්ගයේ කියන මිනිස්සු මෙතන ඉන්නවා. ඒක දකින මිනිස්සු ඉන්නවා. තවත් හරේ මේ දුවන්න එපා. මෙතන සක්‍රිය කර මේ නැවුම් අලුත් දහමට අවනත වෙලා මේකත් එක්ක යන්න අර පරණ වචනයක් ගෙනල්ලා මේක ඇතුලේ ඔබා ගන්න එපා. ඊට පස්සේ නිවන කියන වචනේ තයින් කරේ වෙන මොකක්වත් කාරණාවක් හින්දා නෙවෙයි. ඕගොල්ලන් දන්නේ නැති වුණාට නිවන කියන වචනේ කාට හරි අහුණු ගමන් ඒ මනුස්සයා වසර 2500ක් ආපස්සට යනවා. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡාව එහෙම දාගත්තොත් මේක ඇතුළට කොච්චර කාලයක් යාවිය. කාශ්‍යප බුදුන්ගේ සමයටනෝ කට්ටිය නිවන් දකින්න. මොකේද නිවන් දකින්න යනවා. ඒ තරම් දුර යනවා. වර්තමානය පෙන්නලා තියෙන මේ 180 වර්තමානයේ තියෙන වර්තමානයේ ඒ සදාතනික මොක්ෂය පවතින්නේ කියලා පෙන්නලා තැනක් පෙන්නලා තියෙනවා. සක්කාය දිට්ඨිය හොයනවා. විචිකිච්ඡාව හොයනවා. සීලබ්බත පරාමාස හොයනවා. හොයන තරමට ඉතින් හොයන්න දේවල් තියෙනවා. හොයලා ඉවර කරන්න ඕනේ උන්ට තමයි 180 දීලා තියෙන්නේ. හොයලා ඉවර කරන්න. හොයන උන්ට ඉතින් ඒක හරි ට්‍රික්ස් එකක් නේ ඔය තියෙන හිතේ.
හිතේ තියෙන ස්වභාවයක් හොයපන්. ධර්මය වුණ කමන්නේ අහපන්. හිතට ඕන ධර්මය හරි ලගින්න. මායයට ඕන ලගින්න නිදහස් වෙන්න නෙවෙයි. ඒක තේරුම් ගන්න. ඥායන්න කියන මඤ්ඤොක්ක ඥායන්න තියෙන්නේ. ඔන්නෝ ඥායන්න මගේ ගාව තිබුණේ නැහැ. නමුත් මම පෝස්ට් ඉදිරිපත් කරා අද වර්තමානට ගැලපෙන විදිහට. ඔය ඥායන්න තේරෙන්නේ නැහැ පොලිස් රාලහාමිට. කොම්පඤ්ඤ වීදියේ පිපිඤ්ඤ පටවනෝ ඉස්පාඤ්ඤයට කොහාටද පටවනෝ ඉස්පාඤ්ඤයට කියලා ඥායන්න තේරෙන්නේ නැහැ. ඔය ඥායන්න කාටවත් තේරෙන්නේ නැහැ. ඥානය කියන තැන තේරෙන්නේ නැහැ. දැන් එරංග ඇවිල්ලි වෙලා දැනුම හොඳට තියෙන කෙනෙක් ඒක. පොත් ගුල්ලේ. ප්‍රඥාව ඥානය කියන තැන එයා දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. පොත්වල සඳහන් වෙලා නැහැ මේක. ඥානය පොත්වල පණ ඇති දහමක්. පණ ඇති එවෙලේ පහළ වෙන්න ඕන කියන්න. එවෙලේ පහළ වෙලා ඕන කියන්න. පොත් අට්ටයි දිට්ටි එහෙම ගත්තොත් එහෙම මොන සූත්‍රයේ තියෙන කොයිවද තියෙන කොතනද තියෙන්නේ? ගොඩක් පොත් පෙරලන්න වෙනවා. පොත් පෙරලන්න නැතුව නිවන් දකින්න ඕන එකක් තමයි නිවන පහළ වුණායින් පස්සේ. පොත් පෙරලන්න නැතුව නිවන් දකින්න ඕන නිවන පහළ වුණායින් පස්සේ. හැමෝම එක්කෙනෙක් නෙවෙයි ආපු කට්ටිය ඔක්කොම නිවන් දකින්න ඕන. නිවනේ මාර්ග දෙකක් තියෙනවා මම ඔයගොල්ලන්ට උඩින්ම සඳහන් කරලා ඇති ගොඩක් ඈත ඇත්තේ ඒක. නිවනේ මාර්ග දෙකක් තියෙනවා. එකක් අසරණ සරණ කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා අසරණ සරණ කියලා. අසරණ දෙපාරක් කියවෙනවා. අසරණ සරණේන්ට පිට වෙන්න ලෞතුරා බුදුවරු බෝසත්වරු මහ බෝසත්වරු මහ පොළොවට පතිතුනායින් පස්සේ කියන පණිවිඩ එක ෂොට් එකට ඇහුවේ නැත්තම් මොකක්ද දන්නේ වෙන්නේ? අසරණ සරණ යන්න වෙනවා. පටාචාරාවට යන්න උනේ. අබසරණ අර වෙන සරණ යන්න වෙනවා. හරි අමාරුයි ඒක. ඊට වැඩිය හොඳයි මේ දීපු වර්තමානය අවබෝධ කරගෙන ඉන්න කට්ටියන්ට සාදුකාර මම නමස්කාර කරන ඔය කට්ටියන්ට තාම වර්තමානයේ දිහා බලා ගන්න බැරුව ඉන්න උන්ට අන්න අසරණ දෙපාරක් වෙන්න වෙනවා. මේ වචනත් අහලි වෙලා සත්‍ය අවබෝධ නොකරොත්. මොකද නැත්තම් මේවා ඉන්නේගේ තේරුමක් නැහැ. ඊට වැඩිය ලෝකෙක් අකමැති වචනේ තමයි උඩ තියෙන්නේ. මරණ තොටු. සත්‍ය සක්‍රිය වුණායින් පස්සේ ඒ කට්ටිය හරි වේගවත්. ඒ කට්ටිය හරි වේගවත්. වේගවත් කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට කල්ප ගණන් දකින්න බැරි ඒවා මොහොතක් තුලදී දකින්න. ඒ කියන්නේ ජීවිතය අනන්තය දක්වා දිගහරිනවා. සෑහෙන විඳිනවා ඒ කට්ටිය ජීවිතේ. ඒ විඳින අවුස්සේ තාමත් විඳවන මිනිස්සු දැක්කන් පස්සේ ඇවිල්ලා පණිවිඩය කියනවා අසංඛ්‍යාතය කියනවා. අචින්තය කියනවා. අචින්තේ පණිවිඩය කියනවා. අසංඛ්‍යාතේ පණිවිඩය කියනවා. පත් වෙන විදිය කියනවා. ඒකත් ශ්‍රවණය කරලා ඒක යථාර්ථයක් කරගන්න බෙලහීනතාවයක් තමා සතුව තියෙනවනම් ඒවා කරුණා කළා ඉවත් කරගන්න තමන්ට තමන් අවවාද කරගෙන කිසිම වෙලාවක දේශකයන් වහන්සේගේ කිසිම වචනයක් ඇඟේ ගෑවෙන්නේ නැහැ. මේ කියන වචනයක් මගේ ඇඟේ ගෑවිලා නෙමෙයි කියන්නේ. ධර්මය කියන දේ කිසි කෙනෙකුට අයිති දෙයක් නෙමෙයි. කිසි කෙනෙකුට අයිති නැහැ. ඒක තියෙන එකක්. නැති වෙන එකක් නෙමෙයි. කවදාවත් නැති වෙන්නේ නැහැ. මේක තියෙන මේ ධර්මය කියන දේ තියෙනවා. හැබැයි මනස කියන එක වෙනස් වෙනවා. ශරීරය කියන එක නැති වෙලා යනවා. භෞතිකය විනාශ වෙලා යනවා. එකක් ඉතුරු වෙනවා. අන්න ඒක තමයි සද්ධර්මය. එකක් ඉතුරු වෙනවා. ඔක්කොම මොකක් වෙනස් වුණත් එකක් ඉතුරු වෙන එක තමයි සද්ධර්මය. ඒ සද්ධර්මයේ ස්වභාවයට සියලුම දෙනා නතුයි. සියලුම වස්තුන් නතුයි. ඒක අරක් ඒ නිර්වාණ ධාතුව තමයි සියල්ල අරක් අරගෙන ඉන්නේ. මාර බන්ධනද මාරයද ඔක්කොම අරක් අරගෙන ඉන්නේ නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න යොහුසුළු වෙන්න එතන තමයි සදා මෝක්ෂය තියෙන්නේ. වෙන කිසිම තැනකින් මෝක්ෂය හොයාගන්න බෑ. අනිත් හැම තැනම ඉන්නේ කවුද? තමන්ගේ හිත. තමන්ගේ හිතේ මෝක්ෂය නැහැ. මෝක්ෂය තියෙන්නේ හිත බාහිරයට නිදහස් කරන දවසට. අන්න එතන තමයි මෝක්ෂය තියෙන්නේ. බාහිරයට නිදහස් කර සෑම රාත්‍රියකම ඕගොල්ලන්ට පෙන්නනවා. තමන්ගේ මමත්වයයි ශරීරයයි ඔක්කොම අරගෙන හීන ඇතුළේ ඇවිදින්නේ. ඇවිදලා පෙන්නනවා. අඩෝ මේක අවබෝධ කරගනින්. මෙන්න මේ පණිවිඩය අවබෝධ කරගනින්. මේ සිහිනය කියන මාතෘකාවයි මරණය කියන මාතෘකාවයි දෙක යට ගහලා තියෙන්නේ. මේක ආපහු උට්ටාන කරන්න ඕන. මේ දෙක ආපහු උට්ටාන කරන්න ඕන. මේ දෙකේට මේ සත්‍යම කතන්දර දෙකනේ වහලා තියෙන්නේ බලන්නකො පොතේ. පොතේ වහලා තියෙන්නේ සිහිනය වහලා තියෙනවා මරණය වහලා තියෙනවා. ඒ වුණාට ඇත්තම කතන්දර දෙක. ඒක කාටවත් නොවනවයි කියලා කියන්නත් බෑ, නොඋනයි කියලා කියන්නත් බෑ. හීන දැකලා තියෙන ඕනම කෙනෙක්. හීන ඇතුළේට යන්නේ තේ මැරිලා යන්නේ.
මේ ශරීරය සම්පූර්ණයෙන්ම මරලා යන්නේ. පූර්ණ ලෙස මරලා යන්නේ. හීනය තුලට යන්නේ. ඒක අවබෝධ කරගන්න. සීනය සහ මරණය. සීනය අවබෝධ කරගන්න මරණය අවබෝධ වේ. මේ සීනෙන් ගේන මේ කතා කරන්නේත් මීට අවුරුද්දකට කලින් නිදාගත්ත මිනිහෙක්. මේ කතා කරන්නේත් මීට අවුරුද්දකට කලින් නිදාගත්ත මිනිහෙක්. තාම නැකිට්ටේ නැහැ. ඉන්නේ කොහෙද? හීනය ඇතුලේ. ඉන්නේ හීනය ඇතුලේ. තාම නැකිට්ටේ නැහැ. හීනයක් දුවන්නේ. කන්ටිනියු හීනයක්. බෙදෙන කැඩෙන හීනයක් නෙවෙයි. එකම හීනයක්. සදාතනික සීනයට සෙට් වෙලා ඉන්නේ. බුලින් බුදවරු කියන හීනෙන් නැකිටපල්ලයි කියලා. බුදවරුන්ගේ තට්ටුවක් දාලා හුවන් පස්සේ හොයලා ඇහැරිලා දැන් ඉන්නේ කියලා හුවන් පස්සේ නෑ අපි නිදිය කියලා කියනවා. ඒ සත්‍ය අවබෝධ කරගන්න කට්ටිය නිදි. ඒ කට්ටිය හීනේ බලනවා. මේ ඉන්නේ හීනේ. මේ කතා කරන්නේ හීනේ. ගැහණියගේ ගාව තියෙන දරා ගැනීමේ ශක්තිය. පිරිමියගේ ගාව තියෙන ආත්ම ශක්තිය. දරා ගැනීමේ ශක්තියයි ආත්ම ශක්තියයි කියලා දෙකක්. දරා ගැනීමේ ශක්තිය කියලා කියන්නේ මොකේද? මැරෙන්නේ නැතුව ඉන්න ක්‍රමය. මැරෙන්නේ නැතුව නොමැරී ඉන්න try කරන එක තමයි දරා ගැනීමේ ශක්තිය කියලා කියන්නේ. පිරිමි ආත්ම ශක්තිය කියලා කියන්නේ මැරෙන්න ආත්ම ශක්තිය තියෙනවා. එකවර මැරෙන්න ආත්ම ශක්තිය තියෙනවා. පිරිමියට මැරෙන්න දෙන්නේ නැහැ ගැහණිය. පිරිමියට මැරෙන්න දෙන්නේ නැහැ ගැහණිය. ආහෝ අසුබ වචන කියන්න එපා කියලා කටවහ. ගැහණිය ඉන්නේ නිවන තුල. ඒ කියන්නේ ගැහණිය කියලා කියන්නේ අපායේ ඉන්නේ. ඒ අපාය නිවනක් කරගෙන යා ඉන්නේ. ඒක ශ්‍රේෂ්ඨයි. පිරිමියෙකුට වැඩිය ශ්‍රේෂ්ඨයි ගැහණියක් දරා ගැනීමේ ශක්තිය ඇතුව ජීවත් වීමේ උත්සාහයක් ඇතුව ජීවත් වීම ඒක ශ්‍රේෂ්ඨයි පිරිමියෙකුට වැඩිය. ඒ කියන්නේ පිරිමි ආත්ම ශක්තිය තියෙනවා කියලා කියන්නේ මැරෙන්න ආත්ම ශක්තිය තියෙන කෙනාට දෙවනි ගැහණිය. ගැහණිය නිතරම කියන්නේ gedara ඉන්නේ කියන එකට ඵලයන් කියලා. මාව වැළඳ ගනින් කියන එකට මට තනියෙන් ඉන්න දෙන්න. ඔන්න වගේ වචන පටලවල කියන්නේ. ඒ කියලා වචන පටලවල කිව්වන් පස්සේ කියන පළවෙනි වචනේ පිරිමිය පිළිගත්තොත් අනිවාර්යෙන් නිවන් දකින්න පුළුවන්. නෑ පව් ගෑණි දාලා යන්නේ කොහොඳ නෑ කියලා ළඟ නතරොට කෙලව ගන්නවා. මොකද මේ ජීවිත අත්දැකීමෙන් මේව කියන්නේ. ගෑල් ළමෙක් ගාවට ගිහිල්ලා ඉස්සෙල්ලම කැමැත්ත ඇහුවන් පස්සේ මොකද්ද කියන්නේ? මං කල්පනා කරලා බලන්න අනේ මේ අම්මගෙන් අහගනින් ගිහිල්ලා කැමතිද නැද්ද කියලා. ඔයගේ වචනේ කියන්නේ තෝ නිවන් දැකපන් කියන එක. පිරිමි කොල්ලට කියන්නේ නිවන් දැකපන් කියලා. ඒ වුණාට කෙල්ල හිතාගෙන ඉන්නේ මෙයා අනිවාර්යයෙන්ම මේ වචන පළවෙනි වචනේ පිළිගත්තේ නැතුව එයාට අවශ්‍යතාවය තියෙන ළඟට වරේ. සාපෙට අල්ල ගන්න හදන. සාපෙට ගැහණිය සාපෙට අල්ල ගන්න හදන. මුලින් කියන ඵලයන් කියලා. දෙවනුව පිරිමිය හිතනවා මෙයා මට අවශ්‍යයි කියලා. ආන්නේ අවශ්‍යතාවය මත තමයි ගිහිල්ලා සසරේ පැටලෙන්නේ. ගැහණිය මුලින් පිරිමින්ට කියලා ඉවරයි. පිරිමින්ට කවදාවත් පිරිමින්ට රෙද්ද උස්සන්නේ මේ හිතුව මන් පළියට. පිරිමියා ගිහිල්ලා කොහොම හරි රෙද්ද උස්ස ගන්න try කරොත් අනසාපෙට අහුන. ගැහණුන්ට පිරිමි අවශ්‍යයි. සාපෙත් එක්ක. ගැහණුන්ට පිරිමි අවශ්‍යයි මොකක් එක්කේ? සාපෙත් එක්ක. තමන්ගේ කන්‍යා පටලය විනාශ කරා තොත හෙන ගහනවා තෝ අරකයි මේකයි කිව්වම පස්සේ හෙන වලට බය හින්දා ගැහණිය ටක් ගාලා හිර කරගන්නවා. නමුත් ගැහණිය ඒ මායාවක් ඒ කරන්නේ ගැහණියට අවශ්‍යයි පිරිමියා. ගැහණියට සම්පූර්ණයෙන්ම පිරිමිය අවශ්‍යයි. නැත්තම් ගෑනුන්ට රෙදි අඳින්න ඕනේ නැහැ ලෝකේ. රෙද්ද අඳින්නේ පිරිමිය අල්ලන්න ඕන හින්දා. වෙන මොකටවත් කරන්නේ. ඒක ගැහණිය දන්නේ නැති වුණාට සාම්ප්‍රදායික මායя හදපු concept එකක් ඒක. රෙද්ද කියන එක. අවසානට මෝචරියට යනකම් රෙද්ද හදනවා. ඔක්කොම එක්ක. ගැහණියට අහුණයින් පස්සේ. අපි කතා කරන්නේ ලෝකේ උප්පත්තිය ලැබුවන් පස්සේ ටික ලොකු වෙනවා. ලොකු වුණාන් පස්සේ අම්මා පොවනවා මාර concept එක කියන එක. ඒ කියන්නේ සමාජයේ පාරේ බහලා යන්න විදිහට අපේ මූණේ දැලි ගන්න නැති වෙන විදිහට හැදියන් කියලා අම්මා තමයි ඉස්සෙල්ලම මේ සාම්ප්‍රදායික concept එක හදලා දෙන්නේ. ඒක හදලා දුන්නාන් පස්සේ අන්න එය දරා ගන්න බැරුව එයට දැන් රෙද්ද ගලවලා දාලා බෙල්ලවලා දාගත්ත එකක් නෑනේ කෝච්චියට බන්ප එකක් නෑනේ. රෙද්ද හින්දානේ ප්‍රශ්න ඔළුව ඔක්කොම පටවගෙන වෙලා සියදි විහානි කරගන්නේ. රෙද්ද ප්‍රශ්නයක් හින්දා. වෙන මොකක්ක ප්‍රශ්නයක් හින්දා නේ රෙද්ද ප්‍රශ්නයක්. රෙද්ද සහ වචනවල ප්‍රශ්නයක් හින්දා තමයි සියදි විහානි කරගන්නේ. වෙන කට්ටිය සියදි විහානි කරගන්නේ නෑ. ගොළුව අන්ධයෝ සියදි විහානි කරගන්නේ නෑ. අර කනේ ප්‍රශ්නයක් තියෙනවනේ. ඇහුනොත් ලොකු දැලි පාරක් මූණේ වදිනවා. ඔන්න ඕක හරිගස්සලා දෙන්නේ අම්මා. දෙමව්පියෝ වැඩිහිටියෝ.
පොඩි කාලේදී හරි පාරේ බහැලා යන එක ඒක වෙනම කතාවක්. දැන් අපි කොහොමද පාරේ බහැලා යන රෙදි අඳින්න පුරුදු වෙලානේ තියෙන්නේ. දැන් මේ රටවල් වල දැන් මං ඉන්න රටවල් වල සීතලයි. රෙද්ද නැතුව හිටියොත් මැරිලා වැටෙනවා. රෙද්ද නැතුව හිටියොත් මැරිලා වැටෙනවා. දැන් ලංකාවේ එහෙම නෑ වුණාට. ලංකාවේ ටයි කෝට් තදට දාලා අඳිනවා මේ ගිනි රස්නේ. ඒව යුරෝප රටවල් වල අඳින්න තියෙන ඒවා ලංකාවේ අඳිනවා. රෙද්ද නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රෙද්ද ඔළුවේ දාගත්ත එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ගූ චූ කියන මල පහ පිට වෙන තැන් රහස් දෙස් හැටියට ඒව තියලෙලා ඒ රහස තියාගන්න ඔළුවේ. ඔළුවේ තියාගත්තන් පස්සේ ඔළුවේ මොනවයි පිරෙන්නේ? ගූයි චූයි ඔළුවේ පුරවගෙන තමයි මරණ මංචකේ දක්වා යන්නේ හැමෝම. කුඩා දරුවෙකුට තියෙන පාරිශුද්ධ මනසක්. ඔය පාරිශුද්ධ මනසට කෙලින්ම ජංගිය අඳ ඕන. ජංගිය අඳන්නේ කොහාට? අඳන්නේ යටට නෙමෙයි ඔළුවට. ජංගිය අඳන්නේ ගෑල්ලමෙකුට ජංගියක් අඳන්නේ මේ යට වහගන්න නෙවෙයි ඔළුවට අඳන්නේ. දන්නේ නැති වුණාට. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ කියන කතන්දරේ. මේ කියන කතන්දරේ පොඩ්ඩක් කල්පනා කරලා බලුවම පස්සේ ඔව් අපේ ඔළුවේ තමයි තියෙන්නේ. නැත්තම් යට තියෙන ඒවා අපි පුකතාම දැකලා නැහැ කොහෙද තියෙන්නේ කියලා. හොයාගන්න බෑ. ඉතින් ඕක ඔළුවේ තියාගෙන ඉන්න. ඔන්න ඕක ඔළුවේ තියාගෙන යන ගමනක් තියෙන බලන්න මොනතරම් අපරාධයක්ද කරගන්නේ කියලා. මේ මල පහ පිට වෙන තැන් ඔළුවේ තියාගෙන මරණ මංචකේ දක්වා යන්නද මේ මනුසාත්මයක් ක්ෂණ සම්පත්තියක් ලබන්නේ. කොල්ලෝ හිතාගෙන ඉන්නවා එක සැරේට බෑ කියලා කියන්නේ වෙන මොකටවත් නෙවෙයි එක එක කතන්දර තියෙනවා ගෑල් ළමයිගේ. ගෑල් ළමයි ගාව එක එක කතන්දර වගේක් තියෙනවා. ඒ කියන්නේ රහසිගතව තියාගෙන ඉන්න කතන්දර වගේක් තියෙනවා. අපි නොදැනුවත්කමින් අපිට නතර කරගන්න බැරුව මල පහ පිට වෙන තැන් තියෙනවා. ඔන්න ඕ වගේ ජරා ජීර්ණ තැන් ගැහණියක් ගාව සතුව තියෙනවා. ආන්න ඒක හංග ගන්න උත්සාහ කරාන් පස්සේ පිරිමිය හිතනවා මේ මට අකමැත්තෙන් කරන්නේ කියලා. මං කොහොම හරි මෙයා කැමති කරගන්න නෙවෙයි ගෑල් ළමයාගේ ගාව තියෙන ලොකු අඩුපාඩුකම් ගොඩක්. ගැහණියගේ ගාව ලොකු අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. ආන්න ඒවා සමාජෙ විසින් වහලා තියෙනවා. වහලා තියෙන එක ගැහණිය එතන ඒ රාමුවෙන් එළියට පනින්න කැමති නැහැ. වහලා තියෙන හින්දා. ඒ ගැහණිය ඉන්න ඕනේ ඒ කොටුව ඇතුලේ. ඒ කොටුව ඇතුලට කවුරු හරි පිරිමියෙක් කෙලගෙන ගියොත් ඌ කෙලව ගන්නවා. ඒ ගැහණියගේ කොටුව ඇතුලට ගියොත් කෙලව ගන්නවා. පිටින් හිටපියව. මේවා කතා කරන්න පුළුවන් මේ තොටුපළේ විතරයි. මේවා අහන්නත් පුළුවන් මේ තොටුපළේ විතරයි. පිට එහෙම මේවා කතා කරොත් එහෙම කට කපනවා. රාමුව ගැන කතා කරන්න තහන. අර කොටුව ගැන කතා කරන්න තහන. ඒක කතා කරන්නේ නැතුව කොටුව ඇතුළට රහසේ රිංගලා රහසේ දුක් විඳපන් කියලා තමයි සමාජය හරි ගස්සලා තියෙන්නේ. කොටේ ගැහණියගේ රාමුව ඇතුළට රිංගුවොත් ඉවරයි. හැබැයි මතක තියාගන්න ඕන මෙතන නිවන් දකින්න ඕන කට්ටිය විතරයි ගෑනු ගලේ ගහපිය මරා දාපිය කියන වචන කියන්න ඕන. නිවන් දකින්න ඕන කට්ටිය විතරයි. නැත්තම් සාම්ප්‍රදායික විදිහට ගැහණිය මේ පහත් කරන්න එපා. මොකද බුදු වෙන පුතුන් 7 ඇයි ඉනිමන් තනුවා කියලා තමයි කියන්නේ. අම්මා ඉනිමන් තනන්නේ. අම්මා තමයි මේ අරව මේ වන්දලා මේ පීඩනය පෙන්වන්නේ. ඒක තමයි ඉනිමන් තනනවායි කියලා කියන්නේ. දෙන පීඩන ලැබෙන මානසික අසහන සියලුම දේවල් මායя කරන්නේ. මායя තමයි සියලුම දේවල් කරන්නේ. මායя ඇවිල්ලා ਸਰව සාධාරණ. මොකේද? ਸਰව සාධාරණ පීඩන එල්ල කරන්නේ මේ පීඩනත් එක්ක නිර්වාණ ద్వාරයෙන් ඇතුළට යන්න බෑ බුට. අන්නේ පීඩන සම්පූර්ණයෙන්ම නැති කරන තැනකට ගිහිල්ලා නිර්වාණ ద్వාරයෙන් ඇතුළට ඵලයක්. මේ පීඩන දීලා තියෙන නිවන් දකින්න. හැමෝටම මේ පීඩන දීලා මානසික මනස දීලා තියෙන නිවන් දකින්න. මානසික පීඩන ඔක්කොම ගොඩ ගහලා තියෙන්නේ ඒව ඔක්කොම පාරිශුද්ධත්වයට පත් කරගෙන නිවන් දකින්න. හැම කෙනෙකුටම ලැබෙන මානසික පීඩනයක්ම ਸਰව සාධාරණයි. ਸਰව සාධාරණ සෑම මානසික පීඩනයක්ම ਸਰව සාධාරණයි. මෙහෙම කියනකොටත් කටට ගහන්න හිතෙන මයින්ඩයි එකේ. ਸਰව සාධාරණයි කියන්නේ හේතුව මොකක්ද දන්නවද? ඒ සෑම මානසික පීඩනයක්ම එල්ල කරන්නේ තම තමන්ට නිවන සාක්ෂාත් කරන්න. තම තමන්ට නිවන සාක්ෂාත් කරන්න තමයි මේ මානසික පීඩන එල්ල කරන්නේ. දැන් ඕගොල්ලන් මොකද කරන්නේ? මානසික පීඩනයක් එනකොට බැලන්ස් කරන්න ලෑස්ති වෙනවා. බැලන්ස් කරන්නේ නැතුව දරා ගන්න ඕන. ඔක්කොම දරා ගන්න ඕන. හැබැයි මේ මාර්ගයේ කවුරු හරි ගියොත් මේ කියන මාර්ගයේ කවුරු හරි ගියොත් එයාගේ රහත් වෙලා ජීවිතය ඉවර වෙලා යනවා. රහත් වෙලා තමයි ජීවිතය ඉවර වෙන්නේ. මේ කියන මාර්ගයේ ගියොත්. මානසික පීඩන සියල්ල දරා ගන්න උහේ ඇවිල්ලා ඇඟේ වදින්න දෙනවා. බෙල්ලට පිහිය තියුවත් තද කරන්නේ නැහැ. ෆිට්නස් ගන්නෙ නැහැ. කිසිම දෙයකට ෆිට්නස් ගන්නෙ නැතුව හිටියොත් ඒත් එයා රහත් වෙනවා.
ඒ රහතුන්ට ෆිට්නස් නැහැ. මානසික පීඩනයක් එනකොට ඕගොල්ලන් ශක්තිමත් වෙන්න උත්සාහ කරනවා. ශක්තිමත් වෙන්න නැතුව මානසික පීඩනයක් හැටියට ඔහෙ වැදිලා යන්න දෙනවනම් හරියට මහමේරු පර්වතයේ හුළඟ වදිනා වගේ මොන සුලිකුණාටුවවත් හෙල්ලෙන්නේ නැහැ වගේ තියෙනවනම් එච්චරයි. හෙල්ලෙන්නේ නැතුව තියෙන මානසික පීඩන වලට හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් ඕගොල්ලන් මොකද්ද කරන්නේ? හෙල්ලෙන්නේ නැති වෙන්න මුක්කු ගහන්න යනවා. මුක්කු ගහන්න එපා. එහෙනම් මානසික පීඩනෙට එන්න දෙන්න. ඇවිල්ලා මනසනේ පීඩන ගන්නෙ, අහන්නේ ඔක්කොම කරන්නේ. තෝ අහලා තෝම විසඳ ගනින් කියලා පැත්තකට වෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ. පරමාර්ථ ධර්මය. පරමාර්ථ ධර්මය තමයි දැන් ඕගොල්ලන් අධ්‍යයනය කරන්නේ. මේ පරමාර්ථ ධර්මයේ පතුලේ තියෙනවා පරාර්ථ පරමාර්ථ ධර්මය කියලා එකක්. ඒක තනිකරම සම්මුතියට ගේන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තනිකරම සම්මුතියට ගෙනීමේ හැකියාව තියෙනවා. ඒ ගෙනාවෙන් පස්සේ තමයි දවල් ඩ්‍රීම් එකක් වෙන්නේ. නැත්තම් ඩ්‍රීම් එකක් වෙන්නේ නැහැ. දවල් සම්පූර්ණයෙන්ම ඩ්‍රීම් එකක් වෙන්නේ පරමාර්ථ ධර්මයේ පතුලට බහින්න ඕන. ඒ කියන්නේ 180 පතුලට බහින්න ඕන. පතුලේ තමයි ඒක තියෙන්නේ. සම්මුතියක් තියෙනවා. ආන්නේ සම්මුතිය අරගෙන ආවෙන් පස්සේ Tamanට ඕන විදිහට ලෝකය පරිවර්තනය වෙන්න ගන්නවා. ලෝකය පරිවර්තනය වෙන්න ගන්නවා. Taman නෙවෙයි ලෝකය. මුළු සම්මුතියම සබාධමම එයාට ඕන විදිහට පරිවර්තනය වෙන්න ගන්නවා. ඉතින් මෙතන ඉන්න කට්ටියන්ට ඒකේ අවසර ලද්දෝ කියලා තමයි මම විශ්වාස කරන්නේ මෙතන ඉන්න කට්ටිය. නිවන් දකින්න එක ලෙහෙසි. නිවන් දකින්න එක හරිම ලෙහෙසි. ඒ කියන්නේ පාරමිතා පුරුපු කට්ටියන්ට ඒකාසංකේයයක් ඇසිස්මස්ලේ දන් දීපු කට්ටියන්ට නිවන් දකින්න එක හරි ලෙහෙසි. ඒ කියන්නේ සසර කතර තරණය කරන එක හරි ලෙහෙසි. ඊට පස්සේ එයාට පරාර්ථ පරමාර්ථ ධර්මය කියලා එකක් තියෙනවා. ඒක ලැබුණයින් පස්සේ මේ සෝබාදහම කියන්නේ තමන්ගේ වටපිටාව සියලුම වටපිටාව එයාට ඕන විදියට හැසිරෙන්න ගන්න. ඒක මේ 180 පතුලට ගියන් පස්සේ හම්බ වෙන දෙයක්. ඩ්‍රීම් එක කියලා කියන්නේ සදාතනික ඩ්‍රීම් එක කියන්නේ ඒකට. අවබෝධ කරගන්න පුළුවන් නම් හීනේ ඇතුලෙන් හීනේ ගොඩ තමයි. නැත්තම් 180 පතුලට යන්න ඕන. හීනේ ඇතුලෙන් හීනේ අවබෝධ කරගන්න පුළුවන් ලෝකෙ මං හිතන්නේ එක්කෙනෙකුට විතරයි. එරංග ඇවිල්ලා සිහියෙන් බලන අද්විතීය පුද්ගලයෙක්. ඒ කියන්නේ එයා ගේ ඇතුලේ ඇවිදින්නේ. සිහිනය ඇතුලේ ගේ ඇතුලේ තමයි. කියන්නේ සිහිනය ඇතුලේ සිහිය පවත්වන්න පුළුවන්. නමුත් එයාටත් බෑ තාම තමන්ගේ ඇඳේ තියෙන ශරීරය හොයාගන්න. තමන්ගේ ඇඳේ තියෙන ශරීරය හොයාගන්න බෑ. ගේ ඇතුලේ කොච්චර ඇවිද්දත් ඇඳෙන් නැගිටලා ඇවිදලා ආයෙ ඇවිල්ලා ඇඳේ බැලුවම ඇඳේ නෑ එයා. එයාම තමයි ඇවිදලා තියෙන්නේ. නමුත් ඇඳේ එයා නෑ. සිහියෙන් පැවැත්තුවත් තාම ශරීරය හොයාගන්න බෑ. මම කියන්නේ ශරීරය කවුරු හරි හොයාගත්තොත් සිහිනය තුලදී ඇඳේ තියෙන ශරීරය හොයාගත්තොත් එයා ශ්‍රේෂ්ඨයෙක් කියලා මම කියනවා. ඔය පරිපූර්ණ සිහිනයේ තියෙන කතාව තමයි මේ ලියන්නේ ඉඳගෙන. පරිපූර්ණ සිහිනය ඇතුලේ තියෙන කතාවක් තමයි මේ ඔයගොල්ලන් ලියන්නේ. මේ කියනකොට තේරෙනවා. නොතේරෙනව නෙවෙයි කියනකොට තේරෙනවා. ඇත්ත තමයි අපිට ශරීරය හම්බ වෙන්නේ නැහැ. කවදාවත් හම්බ වෙලා නැහැ ඇඳේ තියෙන එක. අපිට ඇඳේ තියෙන එක හම්බ වෙන්නේ අපි කොහේ හරි ගෑස් වුණොත්, බය වුණොත්, ඇහැරුණොත් විතරයි. නමුත් හීන ඇතුලේ එක්කෙනෙක් ඇවිදිනවා, ඇඳෙත් තව එක්කෙනෙක් ඉන්නවා. ඒ දෙක එක සැරේ අවබෝධ කරගන්න කොහොම හරි උත්සාහයක දෙන්න රාත්‍රී නිදා ගන්න විදිය කන්සෙප්ට් දීලා තියෙන්නේ. එරංගලාගෙන් අසංගලාගෙන් ඒ වහගන්න 180 දවල් කාලට දීලා තියෙනවා. ඒකෙදිත් ඩ්‍රීම් එකපත්තු වෙනවා. ඒකෙදිත් Tamanට තමන් හම්බ වෙනවා. 180 පතුලෙදිත් Tamanට තමන් හම්බ වෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් නැති බව තේරෙන්න ගන්නවා. කෙලවරේදී දෙන්නෙක් නැති බව තේරෙන්න ගන්නවා. මනසත් තමන්ගේ භෞතික කයත් දෙකම නැති බව තේරෙනවා. අවසානයේදී මේ මනසයි භෞතික කයයි දෙකම බොරුවක් බව අවබෝධ වෙනවා. ඊට පස්සේ යාට ජීවත් වෙන්නේ කියලා අවශ්‍යතාවයක් මොකක්වත් නැහැ. නමුත් දවල් කාලයේදී දෙනවා ඩ්‍රීම් එකක්. ඒ ඩ්‍රීම් එක අද්විතීයයි. මොකුත් නැතුව ස්වභාවය තුල සැරිසරනවා. ස්වභාවයක් විතරයි. ස්වභාවය තමයි ධම බවට පත් වෙන්නේ. තමන්ගේ ස්වභාවය ධම බවට පත් වෙනවා. අන්න ඒකට සබාධම කියලා අවසානට කියනවා. හරිම සබාධම තියෙන්නේ එතන.
Tamanට මේ සබා ධර්මයේ තියෙන ශක්තිය සියලු ශක්ති ප්‍රභවයන් Tamanට උරුම බව තේරෙනවා. දෙක වෙන් වෙලා නැහැ, එකක් බවක් තේරෙනවා. ඒක තමයි සදාතනික විමුක්තියේ අවසාන කෙලවර. මාධව ඇත්තටම මම උඩින් සඳහන් කරලා තියෙනවා පරණ වචනයක් මොකක් හරි එකක් මේක එබුවොත් මිනිස්සුયો සංකාර විඥාන වගේ වචනයක් හරි එබුවොත් ඒ මිනිස්සයා පොතේ තියෙන නිවනක් හොයාගෙන දුවනවා. පැහැදිලි? පොතේ තියෙන නිවනක් හොයාගෙන දුවනවා. මෙතන කතා කරන්න ඉපදුන දවසේ ඉඳලා කෙලවිච්ච විදිය. මැරෙනකොට මරණ මංචකයේදී බය වෙන විදිය. ඊට පස්සේ නිින්දට යනකොට සිහිනයට ඇඩ්වෙන විදිය. සිහිනය ක්‍රියා කරන විදිය. අන්න ඒවා අද කාලේ තියෙන වචන වලින් කතා කරන්නේ. අද කාලේ තියෙන මොකද ඔය එක පාලි වචනයක් දැම්මන් පස්සේ මේ මිනිස්සු දුවන්න සිද්ධ වෙනවා මේ 2500ක් පස්සට. ඒ මිනිස්සට ඒක හොයාගන්නත් බැරි වෙනවා ඊට පස්සේ. අවුරුදු 2500ක් පස්සට යනවා කියන්නේ ලේසි නෑ. මිනිස්සෙකුගේ යන්න ඕන මනුස්ස උප්පත්තියට, තමන්ගේ උප්පත්තියට යන්න ඕන. ඒක තමයි අරිහත් ඵලය කියලා කියන්නේ. තමන්ගේ උප්පත්තියට යලි රිපීට් කරන්න ඕන. මිනිස්සෙක් කොහොමද පසුපස්සට යන්නේ? මම ඕගොල්ලන්ට උඩින් සඳහන් කරලා ඇති පොඩි දරුවෙක්ගේ S2 පාද ගන්න කියලා. මෙන්න මේ පොඩි දරුවෙක් ගාව විතරයි දැනීම් හැඟීම් පමණක් පැවතුනේ. ඒ පොඩි දරුවෙක් ගාව බැඳීම් පැවතුනේ නැහැ. සෙල්ලම් බඩුවකටවත් බැඳීමක් පැවතුන්නේ නැහැ. මේ සෙල්ලම් බඩුව පැත්තකට දාලා ඊගාව සෙල්ලම් බඩුවට යනවා. ඒ වගේම කවුරු හරි ගොරවල රවල බැන්නොත් එහෙම දොස් කිව්වොත් එහෙම හයියෙන් කෑ ගැහුවොත් පොඩි දරුවා බය වෙලා කම්පණයට හඬනවා මිසක්ක තරහක් ඇති කරගන්නේ නැහැ. ඒ බැනපු කෙනත් එක්ක බැඳීමක් ඇති කරගන්නේ නැහැ. මෙන්න මේ නොබැඳීම කියන තැනටයි අපිපත් වෙන්න ඕන. නොබැඳීම කියන තැනට. එතෙන්ට යන්න ලේසි නැහැ. ආපහු පොඩි දරුවෙක් වෙන්න ලේසි නැහැ. ඔන්න පොඩි දරුවෙක් වෙන්න කියලා කියනවා මරණ මංචකයේදී. උඹ පොඩි දරුවෙක් වෙන් කියලා ඔක්කොම හිස් කරපන් කියලා එක සැරේට. දැන් සංකාර විඥාන ඒව මේවත් හිස් කරන්න ගියාම පස්සේ කොච්චර තියේ. දැකපු ඒවට අමතරව ත්‍රිපිටකේ හිස් කරගන්න බැරුව පට්ට විදියට දාගන්නවා මරණ මංචකේ. නියම ප්‍රශ්න. මෙන්න මේව තමයි අහන්න ඕන. මෙන්න මේව තමයි දැනගන්න ඕන. මිනිස්සෙක් කොහොමද નિરાයාස වෙන්නේ සීනේ ඇතුළේදී? ඒ කියන්නේ ඔටෝමැටිකලි හැම දෙයක්ම මාරුවේ පේන්න ගන්නවා. තමනුත් ඉන්න හැම දෙයක්ම තියෙනවා. එක දෙයක් නැහැ. එක දෙයක් නැහැ, ශරීරේ නැහැ. ශරීරේ නැති වුණායින් පස්සේ ඉතුරු වෙලා තියෙන්නේ වර්තමානයේ විතර. වර්තමානයේ කියන්නේ එක මොහොතයි තියෙන්නේ. සීනය සම්පූර්ණයෙන්ම රන් වෙන්නේ මොහොතක් තුල. එක මොහොතක් තුල. එක මොහොතක් තුල පුදුම කතාවක් පිස්සු හැදෙන මේක හරියට තේරුනොත් එක මොහොතක් තුල සිහිනය රන් වෙන්නේ. සිහිනයට පැය 6ක් දුවන්නේ නැහැ. එක මොහොතක් තුල රන් වෙන්නේ. නිදාගත්ත මතක නැහැ. නැගිටිනව මතකයි. නිින්ද ගියා මතක නැහැ. නැගිටිනව මතක. අන්නේ නැගිටින මොහොතයි නිින්ද ගිය මොහොතයි එක මොහොතක්. ඕගොල්ලන්ට මේ දවල් කාලේ වර්තමානට එන්න බැරි කතන්දරේ හීන ඇතුලේ තියෙනවා. දැන් මේ මිනිස්සුන්ට කියන්නේ ඔක්කොම බුදුරු කියන්නේ වර්තමානට වරෙල්ලයි කියලානේ. වර්තමානට වරෙල්ලා. උඹලා මේ අතීත ඩේටාබේස් එකක් එක්ක තමයි දවල් කාලේ දුවන්නේ. හැබැයි රාත්‍රී කාලේ අතීත ඩේටාබේස් එකක් එක්ක දුවන්න බෑ. ඒ කියන්නේ අතීත ඩේටාබේස් එක නැහැ කියලා කියන්නේ අතීත කාලයෙන් තොරන්. ඒ කියන්නේ අයින් වෙලා. ඊට පස්සේ අනාගත කාලයෙන් තුරන් අයින් වෙලා. වර්තමානයේ විතරයි වැඩ කරන්නේ. වර්තමානයේ විතරයි වැඩ කරන්නේ. හේතුවක් තියෙනවා තමන්ගේ ශරීරේ නැහැ. තමන්ගේ ශරීරේ නැහැ. මොනවා හරි දෙයක් අකලදැබ්බයක් වුණොත් එහෙ මැරුණොත් මෙහෙට එන්න විදියක් නැහැ. මේ ඇඳට එන්න විදියක් නැහැ. ඒකින්ද එක මොහොතයි දුවන්නේ. මේ දවල් කාලේදී ඔයගොල්ලන්ට යන්න බැරි වර්තමානයේ රාත්‍රී සිහිනය තුල තියෙන්නේ. එක මොහොතයි දුවන්නේ. සිහිනය එක මොහොතයි දුවන්නේ. පුදුම කතාවක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඇත්ත. මිස්ටර් සෝමවංශ ඇතුළු හැමෝගෙම මම සමාවය දිනවා. විනාඩියක් ඇතුළත මහා පරාසයක් මම ලියන්න ඕන ඕගොල්ලන්ට. විනාඩියක් ඇතුළත මහා පරාසයක් ලියන්න ඕන. හැම විනාඩියක වොයිස් මේල් එකකම කේවල පරිපූර්ණභාවය ඕගොල්ලන්ට සඳහන් කරන්න ඕන. නැත්තම් ඒක අඩුපාඩුවක්. ඒකින්ද මේක තේරෙන්නේ නැති වුණොත් දිගින් දිගට ඒ ප්‍රශ්නෙම ඉදිරිපත් කරන්න. මේ මොකද්ද කීක ඉදිරිපත් කරන්න. මේ මොකද්ද අහලා තියෙන්නේ නොතේරුණා නම් ඉදිරිපත් කරන්න. නැත්තම් 100 වතාවක් අහන්න. 100 වතාවක් අහන්න. 100 වතාවට 100 තේරුමක් එයි. තේරුම් 100ක් එයි. කොහොම හරි කේවල පරිපූර්ණ භාවය දැක ගන්න මේ හැම වොයිස් මේල් එකකම එන්ඩ් එක තියෙනවා. අවසානය තියෙනවා. දෙකක් එකවර අහු වුණොත් දැන් රාත්‍රී කාලයේදී දෙකක් එකවර අහු වෙන්නේ නැහැ. වර්තමානයේ විතරයි තියෙන. වර්තමානයේ දුවනවා.
දැන් ඕගොල්ලන්ට දවල් කාලයේදී වර්තමානයේටපත් වෙන්න විදිහක් නැති හින්දා මම දෙකලවරක් ඕගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. දෙකක් එකවර අහුණාන් පස්සේ සිද්ධ වෙන්නේ වර්තමානයේට රිංග ගන්නවා. ඊට පස්සේ සියලුම දර්ශන ඩ්‍රීම් එකේ ස්වභාවයට වැඩ කරන්න ගන්නවා. ඩ්‍රීම් එකක් දුවන්නේ. දැන් සමහරක් කට්ටිය ඩ්‍රීම් එකක් වුණොත් මේක බයයි. මේ මහ පොළොව සමහරක් වෙලා ඩ්‍රීම් එක ඇතුලේ මහ පොළොව නැති වෙනවා. ආලෝකපත්තු වෙනවා. දෙවි දේවතාවෝ පේන්න ගන්නවා. බුදුවරු පේන්න ගන්නවා. සිහින ඇතුලේ නරා වලවල් පේන්න ගන්නවා. ලෝදිය පේන්න ගන්නවා. බය හිතෙන තැන් පේන්න ගන්නවා. නොපෙනෙන දෙයක් නැහැ. 100ක් මනස වැඩ කරන අවස්ථාවක් තමයි සිහිනය කියලා කියන්නේ. 180 ඇතුලේ 100ක් ඔය වැඩ කරන්න ලෑස්ති වෙනකොට තමයි ඔය 180 තුලත් මනස 100ක් වැඩ කරන අවස්ථාවේදී තමයි ඔක්කොම ලේයර් එකක් එක තලයකට ඇවිල්ලා අන්න අර ඩ්‍රීම් එක නිර්මාණය වෙන්න හදනවා. අර රාත්‍රී දකින ඩ්‍රීම් එක නිර්මාණය වෙන්න හදනවා. රාත්‍රී දකින ඩ්‍රීම් එක නිර්මාණය වෙන්න තමයි ඔය ඇහැ ඇතුළට එන්න හදන්නේ. බඩු මුට්ටු ඇහැ ඇතුළට එන්න හදන්නේ ඒකට. හුරු වෙන්න ඕන. ඩ්‍රීම් එකක් වුණොත් මහ භයංකාරයි ඒක. ඩ්‍රීම් එකක් වුණොත් මහ භයංකාරයි. නමුත් ඩ්‍රීම් එකට හුරු වෙවි ගිහිල්ලා ඩ්‍රීම් එකට වැටුනොත් භයංකාර නැහැ. තාරුජීරිය බාහියට වෙන්නේ එයා එක සැරේට ඩ්‍රීම් එක ඇතුළට රිංගුවාන් පස්සේ එයාට ඩ්‍රීම් එකට හුරු වීමක් වේලාසනෙන් තිබුණ නැති හින්දා තමයි ගොනානින්නේ. දැන් මෙතන 180 මාර්ගයේ යනකොට මෙතනින් රහත් වෙන කට්ටිය අනිවාර්යයෙන්ම ඒ කට්ටිය ජීවමානව ජීවත් වෙන කට්ටිය. ජීවත් නොවන කට්ටිය නේ මැරෙන්න බෑ ගොනානින්න බෑ. ගොනානින්න විදිහට නෙවෙයි 180 නිර්මාණය වෙලා පවතින්නේ. මේ මගේ නිර්මාණයක් නෙවෙයි. නිවන් දකින්න පාරමිතා සම්පූර්ණ කරපු කට්ටියන්ට හැදිච්ච නිර්මාණයක්. ඒ කියන්නේ මිසරමමිය කියලා කියන්නේ නිර්මාණයක්. මමත් වන්දනාමාන කරනවා ඒකට. ඒ ස්වභාවයට මමත් වන්දනාමාන කරනවා. දැන් ඕගොල්ලන්ගේ ස්වභාවයට වන්දනාමාන කරන්නේ. දැන් මහින්ද අයියේ මම මෙහෙම දෙයක් දැක්ක, දිව්‍යතල දැක්ක, වතුර දෙබෑ වෙලා දැක්කා. ඔය වගේ දේවල් යථාර්ථයක් කරන්න පුළුවන් අනාගතයේදී. දැම්ම බෑ. මම ඒකයි කියන්නේ මට දහසක් පිරිසක් හරි ගස්සන්න ඔය දකින්න දේවල් සෝමවංශ යථාර්ථයක් කරන්න පුළුවන්. 이르දි බල ප්‍රාතිහාර මට්ටම් ඔය කියන්නව හැම දෙයක්ම. ගිජ්ජකූට පර්වතය යලි ඕගොල්ලන්ගේ පාමුලට ගෙනල්ලා දෙනවා. ගිජ්ජකූට පර්වතය. මේක ඇත්ත. මේ කතාව ඇත්ත. ඩ්‍රීම් එක ඇතුලේ කරන්න බැරි දෙයක් නැහැ. හිතුව දේ ළඟ තියෙයි. හිතුව දේ ළඟ තියෙයි අනාගතයේදී. මනුස්ස භවයක ඇති කාලයත්, දේව භවයක ඇති කාලයත්, බ්‍රහ්ම භවයක ඇති කාලයත්, ඔය තුනම දැකලා ඉවර වෙලා තමයි අරිහත් ඵලය දකින්නේ. එතකොට ඕගොල්ලන් හිතයි මහා දිගයි කියලා. ගොඩක් දිග නෑ. හරි කෙටි. මොකද අපි ලබලා ඉන්නේ මනුස්ස භවයක්. දේව බ්‍රහ්ම බුද්ධ කියන තුනම සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ෂණ සම්පත්තිය ලැබපු මනුස්ස භවයක් මේ තියෙන්නේ. සියලු දෙවියන්ගේ බලමහිමයන් ළඟා කරගන්න පුළුවන් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මේ හිස් කයවල් වලට. කය හිස් වුණොත් විතරයි දෙන්නේ. අන්න ඒකයි කතන්දරේ තියෙන කය හිස් වෙන්න ඕන. කය හිස් වෙන්න ඕන කියලා කියන්නේ මනෝමයෙන් අයින් වෙන්න ඕන. මනෝමයෙන් අයින් වෙන්න ඕන. අයින් වුණායින් පස්සේ තියෙන පාරිශුද්ධ ශරීරයට තමයි ඒ උතුම්ම ස්වභාවයන් වලට යන්න පුළුවන් වෙන්නේ. මේ මනුස්ස භවයේදී පුළුවන් දේව බ්‍රහ්ම සම්ප්‍රේෂණය කරන්න. දැන් ඔය සෝමවංශ දිව්‍ය තලවලට යන්න තමයි ඔය සම්ප්‍රේෂණය කරන්නේ. දිව්‍ය තලවලට යන්න. දිව්‍ය තල මේ ඒව දැකලා යන්නේ අරිහත් ඵලයට. හොඳේ. ඒව දැකලා යන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මෙතන භික්ෂූන් අතර බ්‍රහ්මයෝ ඉන්නවා කියලා. දෙවිවරු ඉන්නවා කියලා කියනවා. දෙවිවරු ඉන්නවා කියලා කියනවා. හරිනේ. දැන් සෝමවංශ දිව්‍ය තල සම්ප්‍රේෂණය කරනවා. ඊට පස්සේ ඔක වැඩි කාලයක් නොගිහිල්ලා බ්‍රහ්ම විමාන සම්ප්‍රේෂණය වෙන්න ගන්න. දැන් එරංගලාට බ්‍රහ්ම විමාන සම්ප්‍රේෂණය වෙනවා. අවසානයේට අරිහත් ඵලය කියලා කියන්නේ සම්ප්‍රේෂණයක් නෑ. සම්පූර්ණ මේක ඇතුලේ තියෙනවයි කියලා තේරෙන්න ගන්න සියලු සම්ප්‍රේෂණයක්. ඔය වොයිස් මේල් එක නොතේරෙන කට්ටිය පැත්තකට දාන්න. සෝමවංශයට ඕකේ මොකක් හරි දැනගන්න තියෙනවා ඉදිරිපත් කරන්න. ඔය වොයිස් මේල් එක දැන් දාපු එකේ. ඔය දැනට කුඩා ඉඩකනේ අල්ලන්නේ. කුඩා ඉඩක. ඕක සාමාන්‍යයෙන් එලිමහනේ. එලිමහනේ කියලා කියන්නේ කොහේ වුණත් කමන්නේ. සාමාන්‍යයෙන් කාමරයක් කුටියක් ඇතුලේ ඉන්නවා නම් ඒක දිව්‍ය තලයක්.
එළියට බැස්සන් පස්සේ බ්‍රහ්ම විමානයක්. ඒ කියන්නේ අපිට ඕක නැතුව නෙවෙයි. අපිට ඕක තියෙනවා. දිව්‍ය තලයේ ඉන්න තැන කොහෙද ඉන්නේ? දිව්‍ය තලයේ තියෙනවා. ලැට්වලක හිටියත් දිව්‍ය තලයේ තියෙන. ඒක අඩු වෙන්නේ නැහැ. දිව්‍ය තලයක් තියෙන්නේ. එළියට බැස්සන් පස්සේ බ්‍රහ්ම විමානයක් තියෙන්නේ. නිදාගත්තන් පස්සේ පූර්ණ නිරෝධයක් තියෙන්නේ. ඒ නින්දට වෙනමම සෙට් උනායින් පස්සේ පූර්ණ නිරෝධයක් තියෙන. ඒ කියන්නේ නිවනෙනුත් සදහටම අයින් වෙලා තමයි එතන ඉන්නේ. නින්දෙදී. ඉස්සරහට පුදුම සහගත දේවල් තියෙනවා. මම නිතරම ඔයගොල්ලන්ට කියන හුළඟ හමන දිශාව පේනවා කියලා. ඒ කියන්නේ බෙන්ගාල බොක්ක හැසිරෙන විදිය පේනවා. බෙන්ගාල බොක්ක හැසිරෙන විදිය පේනවා. මොන ආකාරයකටද මේව ක්‍රියාත්මක වෙන්නේ කියලා පේනවා. සුළඟ හමන දිශාව පේනවා. න්‍යෂ්ටික යුද්ධ පවා පේනවා. මොකද මෙහි කාලය තරණය කරන හොගා වේගය වැඩි. අපේ වේගය වැඩි. ඒවා බ්‍රේක් කරගන්න ෂණිකව මේක සක්‍රිය කරගන්න ඕන. අර බෙන්ගාල බොක්ක කැළඹෙන එක නතර කරන්න ඕන මෙතන ඉන්න කට්ටිය. න්‍යෂ්ටික යුද්ධ නතර කරන්න ඕන මෙතන ඉන්න කට්ටිය. මේ සද්ධර්මයේ අතට අරගෙන. මොකද ඉස්සරහට තියෙන සුණු විසුණු වෙන එකක් මෙතන පරාද වුණොත් කට්ටිය මෙතන දන ගහන්නේ නැහැ. සත්‍ය ඉස්මතු වෙලා ඉවරයි. කොහොමද දන ගහන්නේ නැහැ. තමන්ට අවශ්‍ය කරන සෞම්‍ය සුරම්‍ය පරිසරය නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්නේ මෙන්න මේ යුනිවර්සල් ට්‍රූත් කියන දේ. මෙන්න මේ අමුතු දර්ශනය සක්‍රිය කරොත් විතරයි. අමුතු දර්ශනය කවදාවත් නොදුටු දර්ශනය. මේ දර්ශනය කවදාවත් කිසි කෙනෙක් නොදුටු දර්ශනය. මෙන්න මේක සක්‍රිය කරනකොට ලොකු කතන්දරයක් ඉහළ ඉඳගෙන බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය තමයි මහ බෝසත්තුරු කියලා කියන්නේ. ඒ කට්ටියන්ගෙන් පණිවිඩ අරගෙන මේවා දරාගෙන ඒ පණිවිඩේ මිය ගියත් පණිවිඩ කරුවා මිය ගියත් පණිවිඩේ තියාගන්න අතේ. න්‍යෂ්ටික යුද්ධයක් තියෙනවා, ස්වාභාවික විපත් තියෙනවා. ස්වාභාවික විපත් නම් සිද්ධ වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට නිවන් දකින්න. න්‍යෂ්ටික යුද්ධය ඇති වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම අලු වෙනවා. ඒක බ්‍රේක් කරන්න ඕන. ස්වාභාවික විපත් වලට කොහොම හරි අර මිනිස්සු නිවන් දකින්න ඕන. අරයට දුවන මෙහාට දුවන කූඹි වගේ ඉස්සරහට උන බලන්නකෝ. මිනිස්සු කූඹි වගේ. අර කූඹින්ට වතුර දැම්මෙන් පස්සේ එහෙට දුවන මෙහෙට දුවන එහෙම වෙන්නේ. මාර්ගය වෙනස් වෙන්නේ. අන්න ඒ වගේ වෙනවා. ඉස්සරහට ඒ වගේ දැවැන්ත මේ ස්වභාවික විපත් තියෙන ඉස්සරහට. ඒ අවුවස්සේ න්‍යෂ්ටික යුද්ධයකුත් තියෙනවා. න්‍යෂ්ටික යුද්ධ සිද්ධ වුණොත් නිවන් දකින්න ඉන්න කට්ටියත් සොරි තමයි. කඳුළු වල ප්‍රතිඵල දැක්ක මිනිස්සු ඉන්නවා නම් මෙතන හැමෝටම කියන්න බැරි තරම් নমස්කාර කරනවා. ඒ තරම් ඒ කට්ටිය වෙනුවෙන් මං යදලා තියෙනවා. වචනය යථාර්ථයෙන් දැක ගැනීම. හඬ යථාර්ථයෙන් දැකගත්ත මිනිස්සුන්ට මම নমස්කාර කරනවා. කවදාවත් දෙන්න බෑ. කවදාවත් දෙන්න බෑ. සල්ලි වලට දෙන්න බෑ. මුදලට ගන්න බෑ. අමිලයි. අමිල වස්තුවක් දෙන්න මොන තරම්නම් ඒ කට්ටිය දුක් විඳින්නේ නැද්ද? අමිල වස්තුවක් දෙන්න මොන තරම්නම් ඒ කට්ටිය දුක් විඳින්නේ නැද්ද? ඒ ණය ගෙවන්න තමන්ගේ ගාවට කට්ටිය ඉස්සරහට එන විදියට වැඩ සලස්සන ඔක්කොම තමන්ගේ පාමුලට එන විදියට වැඩ සලස්සන ඔක්කොම මෙතන ඉන්න හැමෝටම මේක සක්‍රිය කරන මේ යථාර්ථය තුලින් වචන යථාර්ථය තුලින් දකින කට්ටියට 60ක් ඉන්නවා සාත්තු සප්පායම් කරන්න අනාගතයේදී 60 දෙනෙක් ඉන්නවා ගිහියෝ කියලා කියන්නේ තමන් ඉන්න තැනට සාත්තු සප්පායම් කරන්න 60 දෙනෙක් ඉන්න කොයි වෙලාවෙද අනාගතයේදී 250ක් මෙතන නිර්මාණය කරනවා මේ යථාර්ථය දකින කට්ටිය. ඒක 2020 වෙනකොට අවසන් කළ යුතුයි 250ක් කියලා කියන්නේ හරි අමාරුයි. දැන් මෙතන මම හිතන්නේ 40කට කිට්ටු වෙන්න වගේ ඉන්නවා. නමුත් එනවා යනවා දරුණු වැඩි. බලන්න 250ක් හදනවයි කියලා කියන්නේ හරි අමාරුයි. හැබැයි සහයෝගය ගන්නවා තනිකරම අනිත් පැත්තෙනුත්. අනිත් සම්මුතියෙන් සහයෝගය ගන්න මේකට. අරගෙන ඉවරලා මිනිස්සුන්ට මේ එහෙ මෙහෙ දුවලා හරි
මෙතෙන්ට ගොඩ වෙන තත්ත්වයට ඉතින් පච් කරනවා. න්‍යෂ්ටික යුද්ධයකට යන්න දෙන්නේ නැහැ. 250ක් කොහොම හරි 2020 වෙන්න කලින් හදන්න ඕන. ඒකට සහයෝගය දෙන්න මෙතන හැමෝම. මේ දර්ශනය දකින්න කට්ටිය ණය ගෙවන්නේ එහෙමයි. දෙපැත්තක් තියෙන ශ්‍රේෂ්ඨයි. එකක් තමයි දැනගත්ත දේ යම් කෙනෙකුට පෙවීම. අනිත් එක තමයි දැනගත්ත දේ තුල සිටීම. දෙකම එක ආනිසංස. දෙකම එක ආනිසංස තියෙන්නේ. දැනගත්තොත් යමෙක් කිසි කෙනෙකුට දැනගත්ත දෙයින් වෙන් වෙන්නත් බෑ. දැනගත්ත දේ නොකිය ඉන්නත් බෑ. ඔය දෙකම දැනගත්ත කෙනාට සිද්ධ වෙනවා. දැනගත්ත දෙයින් වෙන් වෙන්නත් බෑ. දැනගත්ත දේ නොකිය ඉන්නත් බැරි තත්ත්වයටපත් වෙනවා. ඒක ස්වභාවයේ තියෙන දෙයක්, මේ ධර්ම ස්වභාවයේ තියෙන දෙයක්. ස්ථාපිත වුණායින් පස්සේ. සමන්ත භද්‍රයන් කෑගගහ කියපු එකේ පරාර්ථ පරමාර්ථ ධර්මය. ඒ කතා කරේ පරාර්ථ පරමාර්ථ ධර්මයේ ඉහළින් ඉඳගෙන සමන්ත භද්‍ර එක බෝධිසත්වයෙක් හෙව්වා මේ ලෝකේ අනිත් පැත්ත ගහන. එක්කෙනෙක් හෙව්වා. තව මම් වගේ එකෙක් හිටියනම් මේ ලෝකේ පෙරලනවයි කියලා එයා ප්‍රතිඥාවක් දුන්නා. අන්නේ එක්කෙනා ප්‍රත්‍යක්ෂ මාර්ගය දේශනා කරගෙන රහසේ එයාට ගිහිල්ලා වන්දනාමාන කරන්න ඕන කවුරුත් එක්ක අනාගතයේදී. එයා තනියෙන් මේක සක්‍රිය කරේ. එයා තනියෙන් මේක සක්‍රිය කරේ බලාපොරොත්තු උනේ මම. එයාව බලාපොරොත්තු උනේ මම. මම වෙන කවුරුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමන්ත භද්‍රයන් මම බලාපොරොත්තු වුණා. මොකද සමන්ත භද්‍රයන් තමයි ඕනම වෙලාවක ඕනම කෙනෙකුට පිහිට දෙනවයි කියලා ප්‍රතිඥාව දීලා තියෙන්නේ. ඉතින් මහ බෝසත් සමූහයේ ඉන්න ප්‍රධානතම කෙනෙක් තමයි සමන්ත භද්‍ර කියලා කියන්නේ. අපි වන්දනාමාන කරමු. ඔක්කොම බෝසතුන් තමයි මෙතන. කිසිම කෙනෙකුට චීවර අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට චීවර අවශ්‍ය වෙන්නේ නැහැ. සදාතනික මොක්ෂයට කිසිම දෙයක් සම්බන්ධ නැහැ. කිසිම දෙයක් සම්බන්ධ නැහැ. ඒ මොක්ෂය දැකගත්තොත් කිසිම දෙයකට යටත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. චීවරය කියලා කියන්නේ සාම්ප්‍රදායික යටත් වීමක් පවතින දෙයක්. මෙතන ඉන්න කට්ටියට චීවර අවශ්‍ය නැහැ. කවදක හරි ඔයගොල්ලන්ට උමන්දාවෙන් පණිවිඩයක් ආවොත් අපිට ඕන විදියට නිදහසේ ඉන්න දෙන්න කියලා ඕන්න යන්න පුළුවන්. නැත්තම් වැඩ කරන තැන්වල රැකියාවල් කරගෙන ගෙවල් දොරවල් වල ඉන්න පුළුවන්. මෛත්‍රී බුද්ධ ශාසනයේදී කවුරුවක්වත් ගස්පල්ලවල් වලට පන්සල් වලට වෙනම යන්නේ නැහැ. ඉන්න තැන්වල ඉඳගෙන තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්නවා. ගෙදර ඉඳගෙන නිවන සාක්ෂාත් කරගන්න. මොකද මෛත්‍රී බුදුනුත් තමන්ගේ මාලිගාවේ ඉඳගෙන තමයි නිවන සාක්ෂාත් කරන්නේ. දැනටත් මෙතන ඉන්න කට්ටියන්ට ගෙවල් වල ඉඳගෙන නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ යන්න ඕනේ කියන එකක් නැහැ. කතා කරොත් කොහෙන් හරි ආරාධනාවක් ඇවිල්ලා වඩින්න කියලා කිව්වොත් අන්න එතෙන්දී යන්න. වඩින්න කියලා කියන්නේ වෙන මොකටවත් නෙවෙයි. සියලු සාතු සප්පායන් දෙන්න තමයි වඩින්න කියලා කියන්නේ. වඩින්න කියන්නේ ඒකට. වඩිනව කියන වචනය ඒක සාමාන්‍ය වචනයක් නෙවෙයි. ඒ රහතුන්ට කියන එකක් ඒක. වඩින්න. එන්න කියලා කියන්නේ සියලු සාතු සප්පායන් කරන්න. කන්නද, බොන්නද, ඉඳුම් හිටුම්ද හැම දෙයක්ම දෙන්න. එතෙන්ට ගියන් පස්සේ හැම දෙයකම සැප සම්පත් තියෙනවා. බොහොම නිදහස තියෙනවා. ගොඩාක් නිදහස් තැන් තියෙනවා. දැන් මම ඉන්නේ ගොඩාක් නිදහස් තැනක. මට කිසිදු කරදරයක් තියෙන තැනක නෙමෙයි මං ඉන්නේ. පූර්ණ නිදහසක් තියෙන තැනක. ඕගොල්ලන්ටත් මේ නිදහස් නිජබිම මේ වෙනකොට හැදෙමින් පවතිනවා. 2020 දී හදලා අවසන් කරනවා. මෙතන ඉන්න හැමෝටම එතෙන්ට යන්න පුළුවන් ඕන්න. ප්‍රශ්න ගොඩක් මම දැක්කා. සමහරක් කට්ටිය කියනවා මේ නිරෝධය කියන දේ යන්න ඕන එකක් කියලා. නිරෝධයට යන්න ඕන එකක් කියලා කට්ටිය කියනවා. සමහරක් කට්ටිය කියනවා නිරෝධය තුලට ගියයින් පස්සේ තමන් නැති වෙනවයි කියලා. ඇත්තම කතාව කියන්න. ඔය ඔක්කොම ඉන්නේ නිරෝධයෙන් වෙන් වෙලා. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඕගොල්ලන් ඉන්නේ නිරෝධයෙන් වෙන් වෙලා. නිරෝධය කියලා කියන්නේ මොකද්ද? තමනුත් සෝබාදහමෙන් වෙන් වෙලා ඉන්නේ. සෝබාදහම ඕගොල්ලන්ට පේනවා කියලා කියන්නේ සෝබාදහමෙන් වෙන් වෙලා කියන එක. සෝබාදහම පිරීලා පවතිනවා කියලා කියන්නේ සෝබාදහමෙන් වෙන් වෙලා නැහැ කියන එක. පිරීලා පවතින තැන ඒක ලෙහෙසි නෑ මේ කියන කතාව අවබෝධ කරගන්න ඕගොල්ලන්ට. පිරීලා පවතින සෝබාදහම. හිස් භාවය පිරීලා පවතිනවා. ඒක තමයි නිරෝධය. මෙන්න මේ ලක්ෂණය විතරක් හඳුනා ගන්න. ඕගොල්ලන්ගේ ඇහැ ඉස්සරහා හිස් භාවයක් හරහා ගිහිල්ලානේ බඩු මුට්ටු පේන්නේ.
හිස් භාවයක් හරහා ගිහිල්ලානේ බඩු මුට්ටු පේන්නේ. හිස් භාවය තමයි මුලින්ම අහුවෙන්නේ. ඔන්න මුලින්ම අහුවෙන හිස් භාවය ඇතුලේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. අර හිස් භාවය දුරස් කරලා පෙන්වන්නේ තමන්ගේ මායя. තමන්ගේ මායя තමයි මේ දුරින් බඩු තියනවා කියලා පෙන්වන්නේ. මේ බඩු දුර නෙවෙයි තියෙන්නේ. මේ බඩු යථාර්ථය අවබෝධ වෙච්ච දවසට මේ බඩු දුර නෙවෙයි තියෙන්නේ. එකට ඇලිලා පවතින්නේ, පිරීලා පවතින්නේ හිස් භාවයක් නැහැ. කොහේවත් හිස් භාවයක් නැහැ. නිල් අහස බැලුවත් හිස් නැහැ. පිරීලා තියෙන්නේ. දැන් ඕගොල්ලන් හිතාගෙන ඉන්නවා මේක හිස් කියලා. ඔක්කොම හිස් වුණාන් පස්සේ හිස් කියලා. එහෙම එකක් නැහැ. ඒක ඩ්‍රීම් එකේ තියෙන කතාවක්. දවල් කාලයට හිස් භාවය පිරීලා පවතින්නේ. ඩ්‍රීම් එක ඇතුළෙත් දැන් ඕගොල්ලන්ගේ ඩ්‍රීම් එක ඇතුළෙත් හිස් භාවය පිරීලා පවතින්නේ. ඒකනේ හැම දෙයක්ම නිර්මාණය කරනෝනේ සිහිනය ඇතුළේ. සිහිනය ඇතුළේ නිර්මාණය නොකරන දෙයක් නැහැනේ. මහ පොළොව නිර්මාණය කරනවා, අහස නිර්මාණය කරනවා, Taman නිර්මාණය කරනවා, භෞතික වස්තුන් නිර්මාණය කරනවා. මේ කොහේ ඉඳගෙන නිර්මාණය කරන්නේ? ඇඳේ ඉඳගෙනනේ. ඇඳේ ඉඳගෙන අරතරන් නිර්මාණයක් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ මෙන්න මේ දවල් කාලයේ ඕගොල්ලන් S2 අරගෙන ඉන්න කොට දකින්න ටික. ඒක නිර්මාණය කරන ඕනේ මොකක්වත් නැතුව. රාත්‍රී සිහිනය තුල මොකක්වත් නැතුව මේ දවල් නිර්මාණය කරන සිහිනය තුල. බලන්නකෝ විපර්යාසය එතන තියෙන. ආන්නේ විපර්යාසය තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ හීනය තුල තියෙන විපර්යාසය තමයි මේ සිද්ධ වෙන්නේ. මේක අවබෝධ කරගන්න එක්ක රාත්‍රියේදී අවබෝධ කරගන්න දවල් අවබෝධ කරගත්තොත් අර විමලක්ක කිව්වා වගේ සර්ටිෆිකේට් එක දෙන්න පුළුවන්. තව දෙයක් ඔයගොල්ලන් හිතන්න එපා මේ 180 කියලා කියන්නේ මේ ලෙහෙසි දෙයක් කියලා. ලෙහෙසි දෙයක් අර කුමාරයෙක් කිව්වා මේ මොකද්ද මායාව අරගෙන ඇවිල්ලා ඇදගෙන යන්න හදනවා කියලා. මායාව ඇවිල්ලා තමන් ඇදගෙන යන්න හදනවා කියලා. ඒ වෙලාවට රිජෙක්ට් කරනවා. ඒ වෙලාවට රිජෙක්ට් කරනවා. මායාවට ඇදිලා යන්න බයයි. මොකක් වේද කියලා දන්නේ නැහැ. මහ පොළොවත් එක්ක නැති වෙලා යනවා. ඒ 180 එන්ඩකට ගියන් පස්සේ ඔක්කොම නැති වෙලා යනවා. ඒක තුල ඉන්න තාම හයිය මදි කට්ටියන්ට. තාම හයිය මදි. කුමාරයෙක් ඒ ඇත්ත කියලා තියෙන තාම හයිය මදි කියලා තමයි කියලා තියෙන්නේ. ඒ තරම් හිතා ගන්න බෑ. ලෝකේ තනිකරම වෙනස් වෙලා වෙනම ලෝකයක්. වෙනමම ලෝකයක්. උදා වෙන්නේ. මේ 180 එන්ඩකේදී. ඉතින් මේ කේවල පරිපූර්ණ භාවයට ටිකෙන් ටික ඕන පුරුදු වෙන්න නැත්නම් තාරුජීරිය බාහිය වගේ ගොනානිනෝ මැරිලා වැටෙනවා එතෙන්ට ගියොත් මැරිලා වැටෙනවා ඉවරයි ඔක්කොම ඩේටා සම්පූර්ණයෙන්ම ලොස්ට් මුලින්ම මේකේ දිව්‍ය තල කියන එකක් තියෙනවා දිව්‍ය තල ඊට පස්සේ බ්‍රහ්ම විමාන කියලා එකක් තියෙනවා ඔය දෙක දකිමින් ඕන නිර්වාණ ධාතුවට යන්න ඔය දෙක දැකලා ඕන යන්න ඒ දෙක දැක්කේ නැතුව එක සැරේට එහෙම ගියොත් එයා ඉවරයි ඒ දෙක දැක්කේ නැතුව ගියොත් ඉවරයි. ඉවරටම ඉවරයි. තරුජිරිය බාහිරට වෙන්නේ ඒක. ඒ දෙක දැක්කේ නැතුව යන්නේ. දැන් මෙතන 180 දීලා තියෙන දැන් සෝමවංශලා වසන්තිලා ගොඩක් අය දිව්‍ය තල කියන දේ දැන් කුමාරයෙක් කළ දැකලා ආවේ. එරංගල වන් ෂොට් දැක්කා උක. අසංකලාපට ටික කාලයක් ගියා. මේගොල්ලන්ට අර අරිහත් ඵලය කියන්නේ විමන් වලින් එහා පැත්ත. විමන් වලින් එහා පැත්ත දැක්කන් පස්සේ ලෝකයක් ඒ තියෙන ලෝකෙ නෙවෙයි තියෙන්නේ. වෙනම එකක් තියෙන ඒක තුල ඉන්න පුළුවන්ද බැරිද මොකක් වේද කියලා ඒ කියන්නා වූ නිගමනයන් වලට එන්න බෑ කිසිදු නිගමනයක් නැති තැනක් තමයි එන්නේ එක කිසිම නිගමනයක් නැහැ අන්නේ නිගමනයක් නැතුව හිතට ජීවත් වෙන්න බැරි හින්දා අපහ ඕගොල්ලන් පනිනවා මෙහා පැත්තට පනින ලෞකිකයට පනිනවා සාපේක්ෂක වලට පනිනවා නිර්පේක්ෂක தත්ත්වය දරා ගන්න බැරි හින්දා සාපේක්ෂක වලට පනිනවා මෙතන ඉන්න කට්ටියට ඔක්කොටම වෙන්නේ ඒක ඒ නිර්පේක්ෂකත්වය ඒ දැන් සෝමවංශලාට ඕක ඉස්සරහට ගියන් පස්සේ පූර්ණ නිර්පේක්ෂකත්වයක් එනවා ඊට පස්සේ ලෝකේ නැති වෙලා යනවා අර වැඩපල හරේ මේ කරගන්න තේරෙන්නේ නැති හින්දා නිර්පේක්ෂකත්වයේ ඉන්නතුව සාපේක්ෂක වෙනවා නිර්පේක්ෂකත්වයේ ඉන්නතුව සාපේක්ෂක වෙනවා නිර්පේක්ෂකත්වයේ තුල සදාතනික වෙනවා කියලා කියන්නේ ඒක අරිහත් ඵලයට හැයින් තියෙන එකක් නිර්පේක්ෂකත්වයේ තුල සදාතනික වෙනවා කියලා කියන්නේ දැන් බුදුවරු රහත්තුන් නැහැනේ බුදුවරු රහත් වෙන්නේ නැහැ බුදුරු සෝතාපන්නවක්වත් වෙන්නේ නැහැ. බුදුරුන් ගාව එක දෙයක් තියෙනවා. ඒක තමයි සියලු නිර්පේක්ෂක භාවයට සාපේක්ෂක භාවයට පරාර්ථය දැක්වීම තමයි බුදුරු කරන්නේ. බෝසත්තුරු කරන්නේත් ඒක. සාපේක්ෂක නැහැ. ඒ කියන්නේ බෝසත්තුරුන්ට සාපේක්ෂක නැහැ. බුදුවරුන්ට සාපේක්ෂක නැහැ. දැන් අරිහත් ඵලයට ගියන් පස්සේ අරිහත් ඵලය සාපේක්ෂකයක් කරගන්න කට්ටිය. ඵලය සාපේක්ෂකයක් කරන දැන් ඕගොල්ලන් හිටියේ කොහෙද? හිටියේ අනුසෝතගාමි. දැන් එන්නේ කොහෙටද මේ 180 හරහා? පටිසෝතගාමි. පටිසෝතගාමීත්වයේ කෙලවර ආය අනුසෝතගාමි වෙනවා.
පටිසෝතගාමීත්වයේ කෙලවර අරිහත් ඵලය ආයනසෝතගාමී වෙනවා. බඩ යනවා මේ ගැඹුරු වැඩි මේවා. මේවා ගැඹුරු වැඩි. නමුත් ශ්‍රවණය කරන්න පටිසෝතගාමීත්වයේ එන්ඩක හිතනවනේ ඉවරයි කියලා. නෑ. පටිසෝතගාමීත්වයේ එන්ඩක නිර්වාණය අනුසෝතගාමී වෙනවා අවසානට. දැන් ඔයගොල්ලෝ සසරෙන් එතර වෙනවනේ. සසරෙන් එතර වෙනවා. මේක මෙතන ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම ඔක්කොම සසරෙන් එතර වෙනවා. මේ වොයිස් මේල් ශ්‍රවණය කරලා 180 ධාරණය කරලා ඒක හිත බ්‍රේක් කරන මාර්ගයක් 180 කියලා කියන්නේ. එතන නතර වෙන්න පුළුවන්. නතර වෙලා ඉවරලා ඔයගොල්ලන්ට নিরপেক্ষක අවබෝධය ලැබෙන්න ගන්නවා. මේ নিরপেক্ষක අවබෝධය තුල ඉන්නවා කියලා කියන්නේ බුදුරුව ඇවිල්ලා කියනවා ඕකත් සාපේක්ෂකයි කියලා. රහතුන්ට කියනවා ඕකත් සාපේක්ෂකයි කියලා. ඒ කිව්වන් පස්සේ ඊගාව নিরপেক্ষකත්වය හොයුවන් පස්සේ තමයි අර මං කියන්නේ අර රාත්‍රී සිහිනේදී ඇස්ටල් එක ඇල්ලුවෙක් කවුරු හරි එයා ඒ බෝසත් කෙනෙක් කියලා. එක්ක බුදුවරයෙක් වෙන්න ඉන්න කෙනෙක් මහ බෝසත් කෙනෙක් තමයි. ඒ කියන්නේ මහසත් බෝසත් කෙනෙකුට විතරයි තර්ඩ් පාර්ටිෂන් එක අල්ලන්න පුළුවන් වෙන. අන්න එතන තමයි නිරෝධයක් නැති තැන. නිරෝධයක් නැති තැන. නිරෝධය පවා නැහැ. নিরপেক্ষකත්වය පවා නැහැ. මම ඕගොල්ලන්ට ධර්ම නගරයක් ගැන කතා කරලා ඇති. ධර්ම නගරයට මුලින්ම ඇවිල්ලි වෙලා ධර්ම නගරයම එකවර පිරිසිදු කරන්න පුළුවන්ද නැත්නම් ටික ටික වැඩ කරනවද? ටික ටික වුණ වැඩ කරන්න. වැඩ කරන තරමට සුද්ධ පවිත්‍ර කරගන්න තරමට ඒ සුද්ධ පවිත්‍ර කරගන්න ප්‍රමාණය තමන්ගේ වෙනවා. ඒ තමන් සුද්ධ පවිත්‍ර කරගන්න ප්‍රමාණය ඒක තමන්ගේ. තමන්ගේ ස්පිල්ලක් පාපිල්ලක් එක්ක මිනිහෙක් එල්ලුණා නම් ඌ තමන්ගේ. තමන්ගේ ඇහැට මොනවා හරි දෙයක් අහුණා නම් තමන්ගේ. ඒක තමයි මේ ධර්ම නගරය පිරිසිදු කරායින් පස්සේ ලැබෙන ප්‍රතිලාභ. අන්න ඒවා ලැබුණට මුළු ධර්ම නගරයම තාම පිරිසිදු කිරීමේ හැකියාව මෙතන ඉන්න කට්ටියට නැහැ. ඉන්න තැන පිරිසිදු කරගත්තායින් පස්සේ අන්න ඒ ප්‍රොෆිට් එක Tamanට හම්බ වෙනවා. මුළු ධර්ම නගරයම පිරිසිදු කරන්න මහබෝසත්තුරු බැහැලා ඉන්නවා. ඒක තනියෙන් කරගන්න බැරි හින්දා කට්ටියන්ට කියනවා මෙන්න මේ වගේ ප්‍රොෆිට් තියෙනවා. මෙන්න මේව කරන්න. මෙන්න මේ වැඩ කරන්න කියලා. දැන් ඕගොල්ලන් මං කිව්ව නගර සභාවේ වැඩ කරන්න කියලා. ධර්ම නගරේ නගර සභාවේ වැඩ කරන්න දැනට. දැන් අපි ධර්ම නගරයක් ඒ කියන්නේ අධර්මය පිරිසුදු කරන්න උත්සාහ කරනවා. අධර්මය පිරිසුදු කරන්නේ කොහොමද? පිරිසුදු කරන්න තියෙන්නේ තමන්ගේ මමත්වය මුදා හැරීම තුල. තමන්ගේ මමත්වය පිට කිරීම තුල තමයි ඒ ඉන්න සබාධම පිරිසුදු භාවයටපත් වෙන්නේ. මම ඔයගොල්ලන්ට කියලා ඇති ලෝකය සම්පූර්ණයෙන්ම යුනිවර්සල් ට්‍රූත් මතුවුණායින් පස්සේ 62කින් විතර මායя සක්‍රිය වෙනවා. මායя සක්‍රිය වෙනවා. මායя සක්‍රිය වෙලා ඉවරලා අර මිනිස්සුන්ට යුනිවර්සල් ට්‍රූත් එකට ඇතුල් වෙන්න උදව් කරන්න යාලා ඇත්ති වෙනවා. මායя පූර්ණ සපෝට් එකක් දෙනවා. හැබැයි දෙන්නේ හොඳින් නෙවෙයි. ස්වාභාවික දැවැන්ත ස්වාභාවික විපත් හරහා යා දෙන්නේ ඒවා. දීලි වෙලා මෙතෙන්ට එන්න වැඩ සලස්සනවා කට්ටියන්ට. ඉතින් එයාගේ සහයෝගය අසහයෝගයක් වෙන වෙලාවක් එනවා. මොකද එයා පූර්ණ ලෙස මේ මහ පොළොව අයින් කිරීමේ හැකියාව තියෙන ඒවත් අරගෙන තමයි අත්‍යතිව තමයි ඉන්නේ. න්‍යෂ්ටි කවි පවා එයාගේ අතේ තියෙන්නේ. අපිට අවසානට සිද්ධ වෙනවා මායя පාලනය කරන්න. ඒ කියන්නේ සබාධම පාලනය කරන්න සිද්ධ වෙනවා. සබාධම ඒ තරම් වියරු වැටෙනවා. වියරු වැටෙන්නේ අපිට සපෝට් එක දෙන්න නෙමෙයි. මේක පණිවිඩය අහගෙන ඉවරලා කට්ටිය ගොඩ ගියොත් හරි අපරාධයක් ඒක. ඉන්න කට්ටිය ටට්ටක් ගාලා මරලා අයින් කරොත් එහෙම අන්න අවබෝධ කරගත්ත කට්ටියන්ට විතරක් යන්න දෙන්න පුළුවන්. අනික් කට්ටියන්ට වචනයක් ශ්‍රවණය කරන තැනටපත් වෙන්නේ නැති වෙන්න මායя සම්පූර්ණයෙන්ම මේක සමූල ඝාතනය කිරීමේ වගකීම එයාගේ අතේ තියෙනවා. එයා කපටිකමක් ඒ කරන්නේ. නමුත් එකම ස්වභාවයක් තමයි හැමතැනම වැඩ කරන්නේ. කොහොම හරි ඒකත් බැලන්ස් කිරීමේ හැකියාව තියෙන මේක 180 සක්‍රිය කරන කට්ටියන්ට විතරයි. සබාධම බැලන්ස් කිරීමේ හැකියාව වෙනවා ඉස්සරහට. බැලන්ස් කරන්න පුළුවන්. තමන්ගේ වපසරිය බැලන්ස් කරගන්න පුළුවන්. කිසිම විපතක් නොවෙන්න බැලන්ස් කරන්න පුළුවන්. බෝම්බ තියනවනම් නිෂ්ක්‍රිය කරන්න පුළුවන්. ඒ වගේ හැකියාවන් තියෙනවා ඉස්සරහට. ඔහොම එන්නකෝ. සමන්ත භද්‍රගේ හැම කෙනෙකුගේම ආනන්ද විමලක්ක. විමලක්කට රහත් වෙන්න විදියක් නැහැ. සමන්ත භද්‍රලා නරකම්. මේ හිත নিরপেক্ষ භාවය දැකගත්තයින් පස්සේ තමයි নিরপেক্ষ වෙන්නේ. හොඳ. නැත්තම් මේ ඉඳගෙන নিরপেক্ষ වෙයන් කියනකොට එහෙම নিরপেক্ষ වෙන්නේ නැහැ. নিরপেক্ষ භාවය දැක්කයින් පස්සේ තමයි নিরপেক্ষ වෙන්නේ. නැත්තම් කවදාවත් নিরপেক্ষ වෙන්නේ නැහැ. හිතාගෙන ඉන්න নিরপেক্ষ භාවයක් තමයි නැත්තම් තියෙන්නේ. මට සමන්ත භද්‍ර දේශනාවල දේශනා කරපු අය ප්‍රතිඵල කියලා මිනිසුන්ට ඉදිරිපත් කරායින් පස්සේ දුවන බව මම දන්නවා.
නැත්තම් සමන්තභද්‍රත් එක්ක හරියටම කුළුපගු වෙලා දෙන්න එකට ඉඳගෙන එක පුටුවේ ඉඳගෙන දේශනා කිරීමේ හැකියාව දෙන්නටම එකට තියෙනවා. නමුත් සමන්තභද්‍ර ඇලර්ජික් මිනිස්සු තාමත් ලෝකේ ඉන්නවනේ. ඒකින්ද සමන්තභද්‍ර ජික් මිනිස්සුන්ට කතා කරන්නත් විදිහක් නැහැ. ඇලර්ජික් මිනිස්සුන්ට කතා කරන්න විදියකුත් නැහැ. වෙනමම 180ක් හදාගෙන නිර්වාණ ద్వාරය දක්වා මිනිස්සු කැඳවාගෙන යනවා සියල්ලටම රහසේ. ඒක තමයි මෙතන කෙරෙන්නේ. කිව්වට තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. කිව්වට තේරෙන්නේ නෑ ඒක. ඒ කතන්දරේ කිව්වට තේරෙන්නේ නෑ. දැකලම දැනගත යුතු දෙයක්. දැකලම දැනගත යුතු දෙයක්. කිව්වට තේරෙන්නේ නෑ. ඒ වගේම කිව්වට තේරෙන මිනිස්සු මේ වෙනකොට තේරිලා අවසන්. ඒ කට්ටිය තේරිලා අවසන්. ඒ තේරෙන ප්‍රමාණයට තේරිලා අවසන්. නමුත් নিরপেক্ষ අවබෝධය තමා සතු නැත්තම් අනිවාර්යෙන් 180 ටච් කරන්න වෙන ඕනම කෙනෙකුට. දුක නැහැ කියලා මිනිසුන්ට හිතෙනවා. දේශනාව අහන වෙලාවට දුක කොහොමත් හිස් වෙනවා. දැන් මේ වොයිස් මේල් එකක් වුණත් අහන වෙලාවට 180 පත්තු වෙනවා. ඒ වගේ අර දේශනාව අහනකොට දුක නැති වෙලා යනවා. සමහරක් වෙලාවට hina යනවා. තමන්ගේම දිහා බලලා තමන් hina වෙන වෙලාවල් නමුත් নিরপেক্ষත්වය තියෙන්නේ මේ කියන්නා වූ සම්පූර්ණයෙන්ම සම්ප්‍රදාය වචන වලින් එපිට තියෙන කතාවක්. කිසිම සාපේක්ෂයකට අහු වෙන්නේ නැති කතාවක් ඒක. කතාවක් නැති කතාවක් ඒක. අචින්ත්‍ය අසංකේය කියන තියෙන තැන එතන. ඉතින් ඒක දැක ගන්න ඕන මිනිස්සු ඒක දැක ගන්න ඕන. ඒක දැක ගන්න අනවශ්‍ය මිනිස්සු සෝතාපන්න භාවයේ විතරක් තියාගෙන ඉන්න ඕන. කිසිම විටක සමන්තභද්‍රත් එක්ක සාකච්ඡාවකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දර්ශනය කවුරු හරි දැක්කනම් එහි යථාර්ථය තියෙන බව දැක්කනම් ඒ අය සාකච්ඡාවේ අවසානය. දර්ශනය දැක්කනම් එහි යථාර්ථය ඇති බව දැනගත්තනම් එයයි සාකච්ඡාවේ ඇසීමේ අවසානය. එයා කවදාවත් මිත්‍යා දෘෂ්ටිට අහු වෙන්නේ නැහැ. තමන්ව දකින එකක් තමයි 180 කියලා කියන්නේ. දේශනාව කොච්චර ඇහුවත් දකින්න බෑ. ඒකයි තියෙන අවුල තියෙන්නේ. මුන් හිතාගෙන ඉන්න දේශනාව ඇහුවම දකින්න පුළුවන් කියලා. දකින්න පුළුවන් මිසර මමිය ඇතුළු ඒ පිරිසට විතරයි. ඒ 180 සක්‍රිය කරන පිරිසට විතරයි ඒ දේශනාව දකින්න පුළුවන්. දැන් මේ කට්ටිය හිතාගෙන ඉන්න දේශනාව දකින්න පුළුවන් කියලා. දකිනවා Tamange හිතින්. එහෙම නෙවෙයි දේශනාව දකින්න තියෙන්නේ එහා ලෝකෙන්. යුනිවර්සල් ට්‍රූත් එකකින්මයි දේශනාව දකින්න ඕන. ලේසි නෑ මේ දේශනාව දකින්න එක. සෝතාපට්ටියට තමයි දේශනා කරන්නේ. නමුත් මෙතන දිහි වෙන්නේ රහතුන්. ඔයගොල්ලන් ත්‍රිපිටක බුද්ධ වචනේ අහලා තියෙනවනේ. සෝතාපට්ටිය දකින්නවලු ධර්මනගරය අකුණක් ගහන සැනේ. ධර්මනගරය දකින්නවලු සෝතාපට්ටිය අකුණක් ගහන සැනේ. අකුණකදී එළිය දකින්න පුළුවන් වෙන්නේ කොච්චර කාලයක්ද? ඊටමත් සුළු කාලයක්. ඔන්න ඔයගේ අකුණු 3ක් වදින්න ඕන Tamanට. අකුණු 3ක්. ඒක තමයි අනාගාමී කියලා කියන්නේ. ඊට පස්සේ ඊගාව අකුණට යන්න එයාට නිතරම අකුණුපත්තු වෙනවා. පත්තු වෙනවා එයාට එළිය පේනවා. නමුත් කිට්ටු කරගන්න බෑ අරිහත් ඵලයට. කිට්ටු කරගන්න බෑ අරිහත් ඵලයට. ඉතින් මේ নিরপেক্ষ අවබෝධය කියලා කියන්නේ එහෙන් තියෙන එකක්. අහලා නිකන් ඉන්නේ කියලා කියන්නේ ඒ හිටියේ මම. වෙන කාටවත් අහලා නිකන් ඉන්න බෑ. ඒ හිටියේ මම. එක්කෙනයි ලෝකේ අහලා නිකන් හිටියේ. අනික කට්ටිය අහලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. අහලා නිකන් ඉන්න තැන ප්‍රත්‍යක්ෂ වුණායින් පස්සේ නිකන් ඉන්න තැනක් තියෙනවා. තැන ප්‍රත්‍යක්ෂ වුණායින් පස්සේ මෙන්න මේ নিরপেক্ষක රිද්මය දකින්න ඕනේ යා. අපි අහලා දැන් නිකන් ඉන්නේ කියලා කිව්වට වැඩක් නැහැ. নিরপেক্ষ රිද්මය දකින්නේ නැතුව එයා රහත් වෙලා නැහැ. নিরপেক্ষ රිද්මය දකින්න ඕන. අර සමන්තභද්‍ර කියන নিরপেক্ষ භාවයන් අහලා නිකන් හිටියට හම්බ වේද? හම්බ වෙයි මගුල. ඒකට 180 අල්ලන්න ඕන. සිරි සදහම් ආශ්‍රමය තුල බුදු කෙනෙක් වෙනම ඉඳගෙන මෛත්‍රී බෝධිසත්වයන්ට ආවඩනවා. දන්නවනේ ඒක. මෛත්‍රී බෝසත් වන්දනාව කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අවලෝකීතේශ්වර වන්දනාව කියලා එකක් තියෙනවා. ඔය ඔක්කොම එකක් බව දැනගෙන 180 ඕගොල්ලන්ට මම නිර්මාණය කරලා දෙනවා. ඔය ඔක්කොම එකක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ චීවරය නැතුව කොහොමද රහත් වෙන්නේ? අන්න ඒක මෛත්‍රී බෝධිසත්වය ආවැඩිව එකේ ඵල විපාකේ. චීවරය නැතුව රහත් වෙන්න පුළුවන්. මෛත්‍රී බෝධිසත්වය ආවැඩිවන් පස්සේ චීවරය නැතුව රහත් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි 180 මාර්ගය. මේ 180 මාර්ගය තුලින් ගොඩ යන කට්ටිය ඉන්නේ. ඒ කට්ටිය චීවර අවශ්‍ය නැහැ ඒ කට්ටියන්ට. ඒ කිසිම කෙනෙකුට චීවර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සාම්ප්‍රදායික චීවරයට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙයි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.
මොකද නිර්වාණ ධාතුව නිදහස්. සියලු සාපේක්ෂකයන්ගේ නිදහස්. নিরপেক্ষකයි. নিরপেক্ষකත්වය අවබෝධ කරගත්තාන් පස්සේ සාපේක්ෂක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර নিরপেক্ষක භාවයට පත්විය යුතුයි කියලා සම්මතය තුල තියෙන්නේ චීවරයක් දරාගත්තොත් විතරයි. නමුත් নিরপেক্ষ භාවය අවබෝධ කරගත්තාන් පස්සේ චීවරේවක්වත් සාටකේවක්වත් මොහකවක්වත් ආදේශක කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද নিরপেক্ষක හින්දා සාපේක්ෂකත් එක්ක බන්ධනයක් නැහැ. මම ඒකයි කියන්නේ මම පරාර්ථ පරමාර්ථ ධර්මයේ තුල ඉන්නේ. උමන්දාව 180 වෙනුවෙන් නිර්මාණය කළ යුතුයි. 180 වෙනුවෙන්. හැබැයි මිනිස්සු නිර්මාණය කළා ගන්න තහනම්. මිනිස්සු නිර්මාණය කළා උමන්දාවට ඕන විදිහට ගන්න තහනම්. ගන්න ඕන ඒ මිනිස්සු ඉන්න විදිහට. මොකද එයාලා සාපේක්ෂක වලින් ඉවත් වෙන තැන අවබෝධ කරගෙන ප්‍රත්‍ය කරගෙන ඉන්න හින්දා ඒගොල්ලන් හදලා ගන්න තහනම්. හදන්න දෙයක් නැහැ ඒ කට්ටියන්ගේ. ඒ කට්ටිය වෙනම සම්ප්‍රදායානුකූලව කොණ්ඩේ බාලා රෝමේ ඒව තහනම්. මේ ඉන්න විදිහට ගනි. ඉන්න විදිහට ගනි. මේක වෙනම එකක් නෙවෙයි. මේක ලෞතර බුදුරජාණන් වහන්සේගේ සංඝ ශාසනය පිහිටවන්නම් ඒක වෙනම කතාවක් තියෙන. ඒක වෙනමම යන්න ඕන. මේක ඇවිල්ලා අහලා දකිනවා. මොකද්ද? নিরপেক্ষකත්වය. අහලා දකිනවා. දැක්කයින් පස්සේ අනුශාසනා කරන්න ඕන නම් චීවරයක් දා ගන්නවා. නැත්තම් මෙහෙම ඉඳලා අනුශාසනා කරනවා. මේ নিরপেক্ষකත්වය දැනට සාක්ෂාත් කරගත්තපු අසංකලාට තේරෙනවා ලෞතර බුදුවරේ කොහොමද මේ මහ පොළව අත්ඇඹුලට ගත්ත නෙල්ලි ගෙඩියස්සේ දැක්කේ කියලා. ඇත්තටම নিরপেক্ষකත්වයේ තාම අසංකලා ඉන්න තැනයි ලෞතර බුදුවැසට පේන විදිහයි. මොන වගේද කියලා පොඩ්ඩක් සංගණනය කරලා බැලුවන් පස්සේ අපි දකින්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ලෞතර බුදුවැස කියලා කියන්නේ මේ මහ පොළොවෙන් ගැලවිලා බැලීමේ හැකියාව තියෙනවා. ලෞතර බුදුවැසට මහ පොළොවෙන් විශ්ව ඒ කියන්නේ චක්‍රාවාට වලින් මන්දාකිණි වලින් වෙනම ගැලවිලා බැලීමේ හැකියාව තියෙන ලෞතර බුදුවරයෙකුට. ඉතින් දැන් ඕගොල්ලන් බලන්න ඕගොල්ලන්ට තව කොච්චරනම් මෙය දැකීමට ඇද්ද කියලා. තව කොච්චරනම් මෙය දැකීමට ඇද්ද? මේ සියල්ලම පෙන්වා දිය යුතුයි. කට්ටිය කියන අවබෝධ කරගත්තම ඇති කියලා. අවබෝධ කරගත්තන් පස්සේ තමයි කතාව තියෙන්නේ. අවබෝධ කරගත්තයින් පස්සේ වෙනම කතාවක් තියෙනවා. ඒක දැම්ම ඇහුවොත් මොකද්ද වෙන්නේ? බඩ යනවා. දැම්ම ඇහුවොත් බඩ යනවා ඒක. ඒ කියන්නේ අසංකලාට හොඳට තේරෙනවා තව මොනතරම් පරාසයක් මට උරුමද කියලා. මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා ධර්ම නගරයක් සම්බන්ධව. ධර්ම නගරයට ගිහිල්ලා ඇතුල් වුණොත් පූර්ණ ලෙස ඒ කියන්නේ අකුණු ගහන වෙලාවට ගෙයින් එළියට බැස්ස කියලා කියන්නකෝ. අකුණ එහෙම්මම නතර වෙනවා. අකුණු එළිය එහෙම්මම නතර වෙනවා. ඇතුළට ගියොත්. නතර වුණායින් පස්සේ අර අඳුරේ හිටපු මිනිස්සයා සදාතනිකවම අතෙන්ට යනවා. අන්න එතෙන්ට ගියයින් පස්සේ තියෙන කතාවක් තමයි ලෞතර බුද්ධත්වයේ කියලා කියන්නේ. ඉතින් ඕකේ බෝසත් සමූහයේ ඉන්නවා මහා මන්දාතු අයිති කට්ටිය ඉන්නවා. සතසහස්ත්‍රී මන්දාතු අයිති කට්ටිය ඉන්නවා. ඒ වගේම විශ්වයේ කෙළවරේ ඉන්න කට්ටියත් ඉන්නවා. ඉතින් ලොකු ගැඹුරු දහමක් මම එකයි කියන්නේ ඉස්සරහට දේශනා කරන්න තියෙන ධර්මයක් දැන් ටික මේ අනාවැකි හැටියට එළියට පනිනවා. කොහොම හරි මේවා ඇහෙනකොට ඒ තලයන් වලට ඒ තත්ත්වයන් වලට ඒ කට්ටිය යනවා. ඒ තලයන් වලට ඒ තත්ත්වයන් වලට ඒ කට්ටිය යනවා. මේක කියලා පුළුවන් වුණොත් මම ඉවර කරලම දානවා. වේගයෙන් කවුරු හරි එනෝ දැක්කොත් එහෙම එයාට අවශ්‍ය ප්‍රමාණයට. ඒ කියන්නේ විශ්වයේ කෙළවරේ ඉඳගෙන බලාගෙන ඉඳීමේ හැකියාව මාසතෝ පවතිනවා. එයටයි පරාර්ථ පරමාර්ථ ධර්මය කියලා කියන්නේ. විශ්වයේ කෙළවරේ ඉඳගෙන බලාගෙන ඉඳීමේ හැකියාව තියෙනවා. කොච්චර කට්ටිය එනවද ප්‍රමාණය අචින්තයද ඕන දෙයක් මෙහි ඉඳගෙන අසංඛ්‍යාතයේ කෙළවර දැක්කන් පස්සේ කෙළවරේ වැඩවසන වන් ගිහිල්ලා. දැන් ඕගොල්ලන් අසංඛ්‍යාතය මෙහි ඉඳන් දකිනවා. මම කෙළවරේ ඉන්න. මම ඕගොල්ලන්ට කියපු කතාවක් තියෙනවා. මං කෙළවර ඔයාලගේ අසංඛ්‍යාතයේ කෙළවරේ නිතර. දැන් අසංඛ්‍යාතය කියන දේ අනික් කට්ටියන්ට තේරෙන්නේ නැතුව ඇති. අසංඛ්‍යාතය හරියටම තේරෙන්නේ අසංකට සහ එරංගට විතරයි. අසංඛ්‍යාතය කියන දේ අනික් කට්ටියන්ට තාම අසංඛ්‍යාතයටපත් වෙලා ඉල අසංඛ්‍යාතය කොපමණද කියලා ගණනය කිරීමේ හැකියාව නැහැ. මොකද ඒ තරම් අසංඛ්‍යාතගත වෙනවා. ඊට පස්සේ අසංඛ්‍යාතය ස්ට්‍රක් වෙන තැනට ආපු කට්ටිය තමයි ඊගාව අසංඛ්‍යාතය දකින්න හම්බ වෙන්නේ.
අසංඛ්‍යාතය ස්ට්‍රක් වෙන තැනට එනවා. ඊගාව අසංඛ්‍යාතය දකින්න පුළුවන් වෙන්නේ ඒ කට්ටියට ඉරංගලාට අසංකලාට එය දකින්න තමයි දැන් තියෙන්නේ. තාම අසංඛ්‍යාතය සොයමින් යන කට්ටියන්ට ඔය මෙතන ඉන්න වසන්ති සහ සෝමවංශ ඒ දෙන්න අසංඛ්‍යාතය සොයමින් යනවා. ඒ කියන්නේ ඒ තරම් අසංඛ්‍යාතයක් තියෙනවා. මේ වචන තේරෙන්නේ මෙය දර්ශනය කරන කට්ටියන්ට පමණයි. අනික් කට්ටිය කිසිසේත්ම මේ වොයිස් මේල් ශ්‍රවණයෙන් බැහැර වෙන්න. ශුන්‍යතා ධර්මය කතා කරනකොට ශුන්‍යතා ධර්මයටපත් නොවි සෝතාපට්ටියට තේරෙනව අඩුයි. සෝතාපට්ටියට තේරෙනව අඩුයි. අර හෙන ගහලා නැති වෙච්ච එකක් නේ තියෙන්නේ. අකුණ ගහලා නැති වෙච්ච එකක් නේ සෝතාපට්ටිය කියලා කියන්නේ. එක දිගටම අකුණු එළිය විතරක් තියනවා නම් මොනතරම් සැරැද්ද කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. එක දිගටම අකුණු එළිය විතරක් තියනවා නම් මොනතරම් අකුණ සැරැද්ද කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න අකුණු සැර අස්සේ අතරේ එළිය දිහා බලාගෙන ඉන්න කට්ටියක් තමයි අසංක ඉරංග සෝමවංශ කුමාරියක්කා තව මේ 180 සක්‍රිය කරන කට්ටිය තේරෙන කට්ටිය මේක මට පේන්නේ ඉන්න කට්ටිය තමයි කිව්වේ. අනික් කට්ටිය 180 අල්ලන්න මේව තේරෙන්න. නැත්තම් තේරෙන්නේ නැහැ. නැත්තම් පිස්සු වගේ ඔයගොල්ලන්ට හිතේ. යම් කිසි කෙනෙකුට කෙලවරක් පෙන්නුවොත් අන්නේ කෙලවරේ මම ඉන්නවා. කවුරු හරි කෙලවරක් පෙන්නුවොත් ඒ කෙලවරේ ඉන්නවා. අප්ඩේට් එක එතනින් එහා පැත්තෙන් දෙනවා. අප්ඩේට් එක එතනින් එහා පැත්තෙන් දෙනවා. දැන් ඒ රංගල අසංකලා අහලා ඉවර කරන්න බැරි වුණා. තේරුණා ඒ කට්ටියට අහලා ඉවර කරන්න බෑ කියලා. අප්ඩේට් ඉවරයක් නැහැ. මොනවා හරි දෙයක් කිව්වොත් මහින්දා යමට මෙහෙම වුණා කියලා කිව්වොත් ඊගාව අප්ඩේට් එක යාට දෙනවා. දැන් හැමෝටම ඕක දෙන්න විදිහක් නැහැනේ. මං දෙන්නෙකුට විතරක් ඒක දීලා තියෙනවා. අනික් කට්ටිය ඒ දෙන්නගෙන් අහගන්න. ඒ දෙන්නගෙන් අහගන්න. ඒ දෙන්න ලස්සනට ඒ ගමන අවසන් කරා. ගමන සසර කතර තරණය කරා ඒ කට්ටිය. මේක තියෙන්නේ උපරිම තමන්ගේ ශ්‍රද්ධාව මත පදනම් වෙලා තමයි තියෙන්නේ. තමන්ගේ ශ්‍රද්ධාව කොපමණ තියෙනවද කියලා ඒ සත්‍ය අවබෝධ කරපු කෙනා බලනවා මෙයාගෙන් ගැලවෙන්න මොනතරම් උත්සුක වෙනවද කියලා. අඩුම ගානේ දේශකයන් වහන්සේවක් බදාගෙන ඉන්නවද කියලා බලනවා. දේශකයන් වහන්සේ බදාගෙන හිටියොත් ඒත් ඌ මග ඉන්නේ. දේශකයන් වහන්සේත් අත්හැරලා දේශකයන් වහන්සේ දැක්මෙන් දැකපන් කියලා තමයි මේ ශුන්‍යතා ධර්මය පිරිනමන්නේ. ශුන්‍යතා ධර්මය පිරිනමන්නේ දේශකයන් වහන්සේගේ හඬ තමන්ගේ ඇස් දෙකෙන් දැකපන් කියලා තමයි ශුන්‍යතා ධර්මය පිරිනමන්නේ. ඒක ශනික භාවයෙන් කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් හරියට පිළිවෙලකට ඒක සාක්ෂාත් කරපු දෙන්නේ තමයි රංගය අසංගය කියලා කියන්නේ. ඒ කට්ටිය ගුරුවරු දැක්කේ තමන්ගේ නේත්‍රා දෙකෙන් මිසක්කා ගුරුවරුන්ට නිකන් භක්ති වන්දනා කර කර හිටියේ නෑ. භක්ති වන්දනා කර කර හිටියේ නෑ. ඒ කට්ටිය තමන් හඬ ඇහිච්ච එක ඇහෙන හඬ යථාර්ථයෙන් දකින්න. මේ කියනකොට දැන් ඒ රංගට මෙහෙම වචනයක් කියනකොට එයා ටින්ගල දකින්න. ක්ෂණිකවම දකින්න. මේක පුදුම හැකියාවක් ඒක. මේ කියනකොට දකින්න. අසංකලාට ටිකක් පරක්කු වෙලා දැනෙනවා. දැනෙන එකත් සුපිරියටම දැනෙනවා. ඒ රංග එහෙම නෙවෙයි. ඒ රංග කියනවත් එක්ක මහින්දය මං ඉන්නේ මේකේ කියලා කියනවා. හරි මහින්දය හරි මට සෙට් වෙනවා කියලා කියනවා. අන්න එහෙම එකට සීට් එකේ වාඩි වෙලා යන කට්ටියගෙන් දෙන්නෙක් තමයි ඒ රංගය අසංකයි කියලා කියන්නේ. සීට් එකේ වාඩි වෙනවා දෙන්න ඇවිල්ලා. ඒ රංග නම් නියමටම සීට් එකේ වාඩි වෙනවා. ඒ කියන්නේ මම ඉන්නේ කොයිවද මං ඉන්න තැනින් වාඩි වෙනවා එයා. ඒ දේශනාවත් එක්ක බද්ධ වෙනවා. බද්ධ වුණායින් පස්සේ දැක්ම සරලයි. බද්ධ වුණ ගමන්ම දෙන්න එක්කෙනෙක් වෙනවා. එක්කෙනෙකුගේ දැක්මක් බවට පත් වෙනවා. අර කොච්චර ප්‍රඥාව අඩු වුණත් ශ්‍රද්ධාව පදනම් කරගෙන මේ යා හැකි. මේ ගමන යා හැකි ශ්‍රද්ධාව පදනම් කරගෙන. නැත්තම් යන්න බෑ තනියෙන් නම් හරි අමාරුයි ඉතින්. මෙතන දේශකයන් වහන්සේවක්වත් බුදුවරයෙක්වත් බදාගන්නේ නැහැ. මෙතන හඬ එනවත් එක්කම හඬ එනවනේ. කියවල තේරුම් ගන්න එකක් නෙවෙයි මේක හඬ ඇහෙනවනේ. තමන් ප්ලේ කරායින් පස්සේ මේ හඬ ඇහෙනවා. හඬ ඇහෙන්නේ කොහාට? ඇහෙන්නේ කෙලින්ම කනට ඇහෙන්න ඕන. හිතට ඇහෙන්න බෑ. කනට ඇහෙන්න ඕන. කනට ඇහෙනකොට කන හිස් වෙනවා. කන හිස් වෙනවා. කන හිස් වෙනකොට ඇස් දෙක පෑදෙනවා. ඔන්න ඕක වෙන්නේ. කන හිස් වෙලා ඇස් දෙක පෑදෙන්න ඕන. දැන් සමන්ත භද්‍ර දේශනාව දේශනා කරන වෙලාවට මිනිසුන්ගේ කන හිස් වෙන්නේ නැහැ. හිතින් හිතනවා හොඳද නරකද අරකද මේකද බෙදනවා ඉන්නකන දේශනාව. දේශනාව බෙදුවාන් පස්සේ යාට යථාර්ථය අවබෝධ කරගන්න බෑ කවදාවත්. දේශනාව බෙදන්න එපා. කෙලින්ම
ඇහෙන හඬට විතරක් ඉඩ දෙන්න, හිතට ඉඩ දෙන්න එපා. ගුරුවරයා ඔක්කොම පාලනය කරනවා. ඒ හඬ ඔක්කොම පාලනය කරනවා. මේ හඬ ඔක්කොම පාලනය කරනවා. හිත නිදහස් නම්, හිත පැත්තකින් තියලා තියෙනවා නම්, බෙදන්නේ නැත්තම් මේ හඬ තමයි පාලනය කරන්නේ. හඬට ඉඩ දෙන්න. ගුරුවරයාට ඉඩ දෙන්න. ආත්මය බෙදන්න යන්න එපා තමන්ගේ. ගුරුවරයාට ඉඩ දෙන්න, බාර දෙන්න ආත්මය. ආත්මය බාර දුන්නොත් විතරයි නිදහස් කරන්න ලේසි. ආත්මය බාර දෙන්න. ආත්මය විතරක් බාර දෙන්න. ඕගොල්ලන්ගේ කුණු ශරීරය එපා. ආත්මය විතරක් බාර දෙන්න. ඒක දෙන්න මේ ඉල්ලනව ඉඳගෙන. යදින ඔබලාගේ ආත්මය මෙහි දීපල්ලා තොපි මැරෙන්න කලින්. නිර්වාණ දර්ශනයේ නිර්වාණ ධාතු නිර්පේක්ෂකත්වයට දීපල්ලා. නැත්තම් තොපි දුක් විඳිනවා. මේ ඕක දීපල්ලා කියලා ගුරුවරු ඉල්ලනවා ඇවිල්ලා. බලයි ගාව මං කියලා ඇති තමන්ගේ ගාව ඇවිල්ලා බෝසත්වරු යදිනවා තමන්ගේ ආත්මය. ආත්මය යදිනවා මං ඕගොල්ලන්ට කියලා ඇති දේශකයා ඇවිල්ලා සේවකයා කරගන්න කියලා. දේශකයා සේවකය කරගන්න. දේශකයා ඉල්ලන්නේ මොකද්ද? බැටුපට. ආත්මය ඉල්ලන්නේ ඒක දෙන්න. මුදලින් දෙන්න තියෙන දෙයක් නෙවෙයි ආත්මය කියලා කියන්නේ. බූදලෙන් දෙන්න තියෙන දෙයක් නෙවෙයි ආත්මය කියලා කියන්නේ. ශරීරයෙන් දෙන්න තියෙන දෙයක් නෙවෙයි ආත්මය කියලා කියන්නේ. ආත්මය කියලා කියන්නේ උඹලා හිර කරගෙන ඉන්න ප්‍රමාණය. උඹලා හිර කරගෙන ඉන්න ප්‍රමාණය එළියට දීපල්ලා. උඹලා හිර කරගෙන ඉන්න ප්‍රමාණය එළියට දීපල්ලා. මේ හඬ ඇහෙනකොට එළියට ගන්න විදිහ දීලා තියෙනවා. එළියට දාන මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම වමාරන විදිහ තමයි 180 කියලා කියන්නේ. කෙලෙස් ඔක්කොම වමාරන්න සිද්ධ වෙන 180 හරියටම කේවල පරිපූර්ණ භාවදී සම්පූර්ණයෙන්ම කෙලෙස් වමාරන්න වෙනවා. සමහරක් වෙලාවට අර සිරිපාල කියන කතාවක් උඩ ඇති උඩම ඇත්තේ මූලාරම්භයේ මේකේ මාස 4ක් විතර උඩට යන්න මේක අහන්න. සිරිපාල ඇවිල්ලා ඉවරලා බලාගෙන ඉන්නවා තවත් ළමෙක් වදන්න. ගෑණිට ළමයා හම්බුනාන් පස්සේ තවත් ළමෙක් වදන්න සිරිපාල ඇවිල්ලා බලාගෙන ඉන්නවා කියලා දේශනාවක් ඇති උඩම. ඒක අහලා එන්න. එතකොට තේරෙයි. මේ ඉඳලා උඩට ගියත් එකයි උඩ ඉඳලා පහළට ආවත් එකයි මේක. පූර්ණ නිර්පේක්ෂකත්වය කුමාරියක්ගේ අතට එනවා. පූර්ණ නිර්පේක්ෂකත්වය එරංගගේ අසංගගේ අතට එනවා. පූර්ණ නිර්පේක්ෂකත්වය. ඒ පූර්ණ නිර්පේක්ෂකත්වය එනකොට බය හිතෙනවා. නිර්පේක්ෂකයි. මොකද සාපේක්ෂක එකක්වත් නැති වෙනවා. නැති වුණාන් පස්සේ බය හිතෙනවා. සාපේක්ෂක නැතුව මට ඇවිද ගන්නත් බැරි වෙයි කියලා හිතෙනවා. මට කතා කර ගන්නත් බැරි වෙයි කියලා හිතෙනවා. මට වචන නැති වෙයි කියලා හිතෙනවා. මම භයංකාර තැනකටපත් වෙනවා ඇවිල්ලා. ලේසි නෑ හිතින් ගැලවීම. හැබැයි ගුරුවරයාගේ හඬට සවන් දුන්නොත් ඇතුලේ ඉන්න ඔය ගැලවෙන්න බැරිය කියන එක අපි ගලවනවා. මේ හඬට සවන් දුන්නොත් මේ හඬ විසින් ඔබේ මායя ඉවත් කරනවා. මේ හඬට සවන් දුන්නාන් පස්සේ ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒක හැමම වෙන්න ඕන. මොකද නිර්පේක්ෂකත්වය තමයි කතා කරන්නේ. කතා කරන්නේ නිර්පේක්ෂකත්වය. සාපේක්ෂක වලට ඉන්න බෑ මේ හඬ අහගෙන. සමහර වෙලාවට සමහරක් කට්ටියන්ට තේරෙනවා මහ පොළොව නිකන් එක්ක යට ගිහිල්ලා එක්ක උඩට ඇවිල්ලා. තියෙන තැන නෙමෙයි තියෙන්නේ. මේ 180 සක්‍රිය කරන කට්ටියන් මම මේ කියන්නේ මේ දර්ශනය දකින්න කට්ටියන් අනික් කට්ටියන්ට නෙමෙයි. මහ පොළොව වෙනස් වෙලා. එක්ක යට එක්ක උඩ. සමහරක් ඇවුන්ට මහ පොළොව අහස වෙලා දෙක මාරු වෙනවා හිටපු ගමන්. අන්න ඒකට පය තියාගන්න බැරුව ලොකු දාංගලයක යෙදෙනවා කට්ටිය. ඒකට පය තියාගන්න බෑ. එය දරා ගන්න අමාරුයි. එතන දරා ගන්න අමාරුයි. ඒ වගේ තත්ත්වයකටපත් වුණොත් මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ රහතෙකුට දින 7යි කියලා කියන්නේ. නමුත් ඕගොල්ලන් එයට කකුල තියමින් යලි ගනිමින් කකුල තියමින් යලි ගනිමින් මේක පුරුදු වුණායින් පස්සේ ඕගොල්ලන්ට ජීවමානව ජීවත් වීමේ හැකියාව පවා තියෙනවා. පූර්ණ ආයු වළඳලා යන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් අරක්කු සිගරට් නොබොන කෙනෙක් වුණොත් අවුරුදු 200ක් ආයු වළඳන්න හැකියාව තියෙනවා මේකේ. එක්කෙනෙකුගේ ඇහැක් සාමාන්‍යයෙන් 4 පාරක් විතර 4 දිනකට මාරු කරන්න පුළුවන්. 4 දිනකට විතර මාරු කරන්න පුළුවන්. ඒ තරම් තියෙනවා ඇහි ආයු. ඒ තරම් ඇසේ ආයුෂ තියෙනවා. ඒ ඇසේ ආයුෂ ප්‍රමාණයට ඔබට ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ තරම් ඇසේ ආයුෂ තියෙනවා. ඒ ඇස පොට්ට කරගත්ත හින්දා තමයි ඔය අවුරුදු 60න් 70 මැරෙන්නේ. නැත්තම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මහින්ද නම් ඉතින් කොයි වෙලාවෙත් මරණය ගිල ඉන්නේ. කොයි වෙලාවෙද කියලා දන්නේ නැහැ. තමන්ට ශරීරයට හානි නොකර ගන්න කෙනෙක් ඉන්නවා නම් භෞතිකව මත්ද්‍රව්‍ය පානයෙන් තොර කෙනෙක් ඉන්නවා නම් එයාට පූර්ණ ආයු වළඳන්න පුළුවන්. ගෑණියෙකුට වගේ නම්
ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන්. ගෑනු මොකද කෙලස් අයින් කරගත්තාන් පස්සේ ගෑනට තවත් අයින් කරන්නයි කියලා දෙයක් නැහැ. ඕගොල්ලන් පොඩ්ඩක් කල්පනා කරන සියලු සාපේක්ෂක ධර්මයන්ගෙන් අයින් වෙන්නේ කවද්ද කියලා. කොයි වෙලාවටද අයින් වෙන්න තියෙන්නේ කියලා. සියලු සාපේක්ෂ ධර්මයන්ගෙන් අයින් වෙන්න ඕන. අයින් වෙන්න තියෙන්නේ මරණ මංචකයේදී. නමුත් මරණ මංචකයේදී අයින් වෙන්නේ නැහැ කියලා අපි වේලාසනින් කියනවා. සියලු සාපේක්ෂ ධර්මයන් වලින් මාර ධර්මයන් වලින් අයින් වෙන්න බෑ. හේතුව තමන් හීන දැක දැකනේ ආවේ. හීන දැක දැක තමයි ජීවිතේ ගත කරන මරණ මංචකේ දක්වා ආවේ. මරණ වෙලාවට අනිත් පැත්තට හීනයක් ප්‍රතිවිපාකයක් හැටියට උප්පත්තිය ලැබනවා. ආපහු අර නැගිටින්න අවශ්‍ය වුණොත් බය වුණොත් එහෙම නැගිටින්න ශරීරේ නෑ වලදාලි ඉවරයි. ඒක වලදාලි ඉවරයි. ඒක වේලාසනින් අවබෝධ කරගන්න ඕන. සිහින නැති වෙන්න ඕන. සිහින සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕන. දැන් සාමාන්‍ය මිනිස්සෙක් එක හීනයක්නේ බලනවායි කියලා හිතාගෙන ඉන්නේ. රාත්‍රියට විතරයි හීනේ බලනවායි කියලා හිතාගෙන ඉන්නේ. දැන් 180 අල්ලන කට්ටියන්ට ටික තේරෙනවා මේ දුවන්නේ තර රාත්‍රියේ තිබිච්ච හීනේ කියලා Tamanට තේරෙන්න ගන්නවා. ඉස්සරහට ඔක තේරෙන්න ගන්නවා. එතකොට දෙකම එක හීනයක් බවට පත් වෙනවා. දෙකම එක හීනයක් බවට පත් වෙනවා. අන්‍යයා තමයි හතරෙන් ගැලවෙන්නේ. දෙකම එක හීනයක් වුණොත් තමයි හතරෙන් ගැලවෙන්නේ. ප්‍රතිඋප්පත්තිය. ඒ කියන්නේ ප්‍රතිඋප්පත්තිය කියන්නේ දවල් කාලේ බත් කාලේ වෙලා නිදාගත්තාන් පස්සේ කාපු එක මතක නැති වෙනවා නම් වෙනම එකකට යනවා නම් අන්න යාට තවත් භවයක් සැකසিলা තමයි රාත්‍රියේදී භවය සැකසෙන බව ඕගොල්ලන්ට පෙන්නනවා. ඊගාව භවය සැකසෙන බව පෙන්නනවා. මේ ඒ රාත්‍රියේ තියෙන ඩ්‍රීම් එක දවල්ට ගෙනාවයින් පස්සේ දෙකම එකක් වෙනවා. දෙකම එක හීනයක්. අතන නිදාගෙන හැරුණත් නිදාගෙන වෙනස් වෙන්නේ නැහැ හීනේ. නිදාගත්තයින් පස්සේ හීනයක් නැහැ. අවසානෙට සිහින නැහැ. එක හීනයකට සෙට් වෙනවා. සිහින නැහැ එක හීනයකට සෙට් වෙනවා. ඕගොල්ලන්ට තාම පැටලෙනවා ඇති මේක. එක හීනයකට කොහොමද සෙට් වෙන්නේ කියලා. ඒක 180 සක්‍රිය කරායින් පස්සේ තමයි ඔක තේරෙන්නේ. මේ මෙච්චර කාලයක් මම නොදුටු දෙයක් මම දකිනවා කියලා Tamanට තේරෙන්න ගනි. එතන ඉඳලා වැඩ පටන් ගන්න කට්ටිය. මම නොදුටු දෙයක් දකිනවා. මගේ හිත බැලන්ස් වෙලා පවතිනවා. ඒ වගේම මගේ පාරිශුද්ධ භාවය මෙතන තියෙන බව මට තේරෙනවා. මෙතනමයි තියෙන්නේ කියලා මට තේරෙනවා. මේක 180 අල්ලන කට්ටියට ඒක තේරෙනවා. පාරිශුද්ධ භාවය තියෙන්නේ මෙතනයි කියලා ඒ කට්ටියට තේරෙනවා. ඒක ඉතින් කෙලවර එක හැරේටම අහලා නිකන් ඉඳපන් කිව්වට ප්‍රත්‍ය කරගන්න පුළුවන් හැකියාව තියෙන කට්ටිය මං හිතන්නේ ලෝකේ ඔක්කොම ඉන්නවා කියලා. හැමෝටම බෑ. මේක ප්‍රත්‍යක්ෂ මාර්ගය දකින්න ඕන. මේ දෙවෙනි වරට ප්‍රත්‍යක්ෂ මාර්ගය ඉදිරිපත් කරන්නේ මේක.